හරි ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් ආයිබෝන් අපි පහුගිය දවසේ අපි අන්තිමට කතා කර දවසේ අපි සාකච්ඡා කළේ පාඩම් අංක 17 මම හිතනවා සමහර කොටස් ඔයගොල්ලන්ට හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා සවස් සමහර වෙලාවට යම් කොටස් තිබිය හැකි ඒකේ අවබෝධ කරගන්න අපහසුයි හරිද කොහොම නමුත් පාඩම අවසන් වුණාන් පස්සේ එහෙම අපහසු කොටස් මොන හරි තිබ්බොත් පොඩි මතක් කිරීමක් කරන්න. එතකොට අපි නැවත ඒ කොටස් වලට අවධානය යොමු කරන්න පුළුවන්. මේක ටිකක් අපි නිකන් කියව ගන්නවට වඩා නිකන් ක්‍රියාවලිය තාම සංකීර්ණයි. මේකේ තියෙන නිකන් බැලුවහම අපිට පේන පොඩි කොටස් කීපයක් තියෙන පාඩමක්. හැබැයි මේකේ අපි මේ බැලුවොත් එහෙම තියෙන කොටස් ටික ඒක තේරුම් ගන්න තියෙන කොටස් ටික ගත්තාම ටිකක් සංකීර්ණ කොටස් ටිකක් තමයි තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ මතකයේ ඇති අපි මේ පාඩමට අදාළව දැන් ඔයගොල්ලෝ නිබන්ධනයකුත් ඇති ඔයගොල්ලෝ ගාව. ඔයගොල්ලෝ ගාව මේ වෙනකොට 17 වෙනි පාඩමට දාලා නිබන්ධනයකුත් ඇති උට බලන්නේ නිබන්ධනය පොඩ්ඩක් ගන්නකෝ. ඒකේ තියෙන ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් අවබෝධ කරගෙන අපි මේකට ආවනම් වඩා ඔයගොල්ලන්ට හොඳින් මේක අවබෝධ කරගන්න පුළුවන්. මොන වගේ කොටස් වලට අපි අවධානය යොමු කරන්න ඕන කියලා අභ්‍යවකාශ තාක්ෂණය කියන පාඩමට අදාළව. පාඩමට යන්න කලින් අපි පොඩක් බලමු මේ වගේ නිබන්ධනයක් වුණ ලැබිලා ඇති මේ වෙද්දී මේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් අපි මොන වගේ කොටස් වලට අවධානය යොමු කරන්න ඕනද? ඒතකොට නිබන්ධනයේ තියෙන පාඩම ස්ථාන ඕනේ මේ කොටස ඔයගොල්ලෝ කියව ගන්නට ඕන. මේ කොටස කියව ගන්නට ඕන. ඒතර මේ ප්‍රශ්න ටිකට උත්තර ඔයගොල්ලෝ ලියන්න පුළුවන් මේ පිළිපොතේ තියෙන කොටස් ටිකෙන්. මෙන්න මෙතන ඉඳලා මේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා මතකෙන් ලියන කෙරෙතන ඉඳලා ප්‍රශ්න වලට පිළිතුරු අපි අන්තිමට සාකච්ඡා කළ දවසේ අපි සාකච්ඡා කළ ඔයගොල්ලන්ට මතක ඇති මේ ආතසි ක්ලාක් මහතා කියන කාරණාවත් එක්ක sannivedana chandrika පද්ධති කියන එක තමයි අපි කතා කරේ අන්තිමට. sannivedana chandrika පද්ධති පිළිබඳව ඔයගොල්ලන්ට මතක් ඇති. එතකොට ඒව අනුව ගත්තොත් එහෙම මේ ප්‍රශ්න වලට දැන් මේ විදිහට ඔයගොල්ලන්ට උත්තර තියෙනවා නේද? පරීක්ෂකයන් විසින් ස්මෘති අන්වේෂණයටත් තාරක හා ග්‍රහ පිටින්ම යොදාගෙන ඇති අවස්ථා තුනක් ලියනකොහම අර හැඳින්වීම තුළ තියෙන කරුණු තුන තමයි මේ කියන්නේ. ඉතින් මේක අපි කතා කරලා තියෙන්නේ. ඊළඟට ඒ හැඳින්වීම තුළ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔන්නෝක. අපි ඒ හැඳින්වීමට ගියොත් එහෙම අපි හැඳින්වීමේදී කතා කරා ඔයගොල්ලන්ට මතක ඇති. මේකදී අපි සාකච්ඡා කළා අර අතීතයේ මේ ග්‍රහවස්තු මේ තියෙන අභ්‍යවකාශනේ අතීතයේ මේ අභ්‍යවකාශය නැත්නම් ග්‍රහවස්තු නැත්නම් හිදුරු සම්තු තාරක ඇතුළු මේ ග්‍රහවස්තුන්ගේ පිහිටීම අතීතයේ මිනිස්සු කොහොමද අවධානය යොමු කරලා අවබෝධ කරගත්තේ සහ ඒකෙදී මේ මිනිස්සු අපි හඳුනාගත්තා මේ 33 කෝටියක් දෙවියෝ දක්වා සංකල්ප බිහි වෙන්නටත් මේ මිනිස්සුන් මේ වස්තුන් කෙරෙහි දක්වන්නා වූ තේරුම් ගැනීම අපහසු ස්වභාවය අපි දැක්ක හඳුනාගත්තේ විදිහට විතර අහසේ තියෙන දේවල් විතරක් නෙවෙයි පොළොවේ තිබෙන දේවලුත් ඒ අතර තිබෙන දේවලුත් සියල්ලම දෙවියන්ලෙන් සලකන්න තරම් මිනිස්සු යොමු වුණා. මොකද මිනිස්සු කුතුහලයත් එක්ක ඒ වස්තුන් ඒ ස්වභාවයන් තේරුම් ගැනීමට නොහැකියීමත් එක්ක ඒවා දේවත්වෙන් සැලකීම කියන කාරණාවත් ඒකතර ඒකේ අවසාන පිළිඹුව තමයි ඒක ක්‍රමානුකූලව මේවායේ පිහිටි හිරු සංතාරක ඇතුළු සියල්ල ඇතුළු මේ අභ්‍යවකාශයේ තියෙන වස්තුන් ඇතුළු මේ සියල්ලේ පිහිටීම් පිළිබඳ මිනිස්සු නිරීක්ෂණය කිරීමත් එක්ක මිනිස්සුන්ගේ චින්තනය සිතුවිලි වගේ බුද්ධිය විචාර බුද්ධිය ප්‍රබදුනා කියලා කිව්වා අවබෝධ වුණා කියලා කිව්වා. ඒකෙදී අපි හඳුනාගත්ත විශේෂයෙන්ම ඔයගොල්ලෝ මතක ඇති මේ තාරක හා ග්‍රහවස්තු පිහිටීම උදාගත් අවස්ථා මොනවද කියලා සාකච්ඡා කරත් ඒකදී අපි ඔයගොල්ලෝ මතකද ගොවින් භෝග වගා කිරීමට නාවිකයින් මුහුදු ගමන් කිරීමට ඉංජිනේරුවන් නිර්මාණ දිශාමුඛ කිරීමට පරීක්ෂකයන් පෘථිවි අන්වේෂණයට මෙන්න මේ වගේ කාරණාවලට මේක අභ්‍යවකාශ තාක්ෂණය නැත්නම් මේ භාවිතා කරා කියලා කිව්වා. මෙතන කරුණු දෙකක් තියෙනවා. අතනින් කරුණු දෙකක් මෙතන පුටලා ලියන්න විතරයි තියෙන්නේ. හරිද? හරි. එතකොට මේකේ අපි මෙන්න මේ ටිකත් ඊළඟට සාකච්ඡා කළා මේ කොටස යටතේ. ඔයගොල්ලෝ මේකෙන් අපි බලමු මේ ටිකේ ප්‍රශ්නයක් තියෙද කියලා.
මෙන්න මෙහෙම chart එකක් හදන්න ඕන ඔයගොල්ලෝ. මම දැන් දෙනවා මේ chart එක පොඩ්ඩක් මම මේක පොඩ්ඩක් ඉස්සරහට ගිහලා මම ඔකට කියන්න. ඒතර මේ ඡේදය අපි කතා කරා. මේ ඡේදය අපි හඳුනාගත්තා අභ්‍යවකාශ තාක්ෂණය දියුණු වීමට විද්‍යා තාක්ෂණය දියුණු වීමට කොහොමද දියුණු වීමට බලපාපු හේතුව මොකක්ද කියලා. අපි ඒකදී හඳුනාගත්ත ප්‍රධාන වශයෙන්ම කාර්මික විප්ලවය කියලා. මට කවුරු හරි කියන්න මේ මොකක්ද කාර්මික විප්ලවය කියලා කිව්වේ අපි? කාර්මික විප්ලවය කියලා මොකක්ද අදහස් කළේ මේ? මොකක්ද කාර්මික විප්ලවය කියලා කිව්වේ? දැන් අපෙන් කවුරු හරි මොකක්ද කාර්මික විප්ලවය කියලා අපි කියන්න පුළුවන් නේද? මොකද පාඩමේ තියෙන වචනේ කාර්මික විප්ලවය කියලා. ඔබට මම එදා කිව්වා කාර්මික විප්ලවය කියලා කියන්නේ මෙහෙම එකක් කියලා. මොන වගේ එකක්ද කාර්මික විප්ලවය කියලා කියන්නේ? මොකක්ද කාර්මික විප්ලවය කියන්නේ? කෙටියෙන්ම සරලවම කියනවා මොකද්ද කාර්මික විප්ලවය කියන්නේ? කාට හරි අදහසක් තියෙන්න ඕන කාර්මික විප්ලවයකින් සම්බන්ධව. සරලවම කියනවා මෙන්න මෙච්චරයි. දෑතේ වෙහෙසින් දෑත දෙපයි නැත්නම් දෑත දෙපයි වෙහෙසි යන්ත්‍ර සූත්‍ර වලින් තොරව වැඩ කරමින් හිටිය මිනිසා යන්ත්‍ර සූත්‍ර මගින් Tamanගේ අවශ්‍යතා ඉටු කර ගැනීම දක්වා වූ පරිවර්තනය තමයි කාර්මික විප්ලවය. විප්ලවය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද විප්ලවය කියන වචනේ තේරුම? මොකද්ද විප්ලවය කියන වචනේ තේරුම? විප්ලවය. විප්ලවය කියන වචනේ නිකන් අපි බැලුවහම අපිට හිතෙනවා හරි අමුතු එකක් විප්ලවය කියන වචනේ. මේ විප්ලවය කියන වචනේ සරල අර්ථය තමයි වෙනස කියන එක. ඒ නිසා මේක එහෙම ගැඹුරට තේරුම් ගන්න තරම් වචනයක් නෙවෙයි. මොකද්ද විප්ලවය කියන වචනේ අර්ථය? වෙනස. එතකොට විප්ලවය කියන වචනේ අර්ථය වෙනස නම් ඒ වෙනස මොන වගේ වෙනසක්ද උනේ? ඔය 18 විශේෂයෙන් 14 සියවස් අගභාගයෙන් පස්සේ 18 19 වෙනි සියවස් වල ඊට පූර්ව මිනිස්සු අර වැඩවසම් ක්‍රමවේදයත් එක්ක මිනිස්සු වැඩ කරමින් හිටියා. ඔවුන් වැඩ කරේ යන්ත්‍ර සූත්‍ර වලින් නෙවෙයි. හරි කමක් නැහැ නිබන්ධනය නැතුණාට අපි පොඩක් කතා කරමු. මම ඒක ඔයා WhatsApp පණිවිඩයක් කරන්න මම නිබන්ධනය ඕනනම් දෙන්න. හරිද? ඒකේ ප්‍රශ්න ටිකක් තියලා ලියන්න එච්චරයි. මේක අපි සාකච්ඡාවත් එක්ක ඉන්නේ. එතකොට ඒක අඩුපාඩුවක් තිබුණොත් තේරෙයි. හරිද? ඔන්න දැන් එන අපි වචනයක් ඉගෙන ගන්නවා. මොකක්ද වචනේ? විප්ලවය. 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 එතකොට විප්ලවය කියන වචනේ අර්ථය මොකද්ද? වෙනස. වෙනස. ඒ නිසා මේ විප්ලවය කියන වචනේ මම හම්මුතු තේරුම් ගන්න බැරි නිකන් හරි භයානක බැරෑරුම් එහෙම එකක් නෙවෙයි. විවිධ වර්ග විප්ලව තියෙනව නේද? දැන් මේ එක වර්ගයේ විප්ලවය. මොකද්ද මේ විප්ලවය? මේ විප්ලවය තමයි කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය. එතකොට 17 වන සියවස දක්වාම මිනිස්සු 17 වන සියවස දක්වා මිනිස්සු තමන්ගේ වැඩ කටයුතු තමන්ගේ ආහාර නිෂ්පාදනය තු සියලුම අවශ්‍යතාවයන් සියලුම දේවල් ඉටු කරගත්තේ තමන්ගේ කායික බලය යොදාගෙන. කය වෙහෙසලා දෑත් දෙපය මනස වෙහෙසලා ඒව ඔස්සේ පමණයි. එතකොට මෙන්න මෙහිම වැඩ කිරීම ප්‍රමාණවත් උන්නේ ජනගහනය වර්ධනය වෙන එකත් එක්ක ලෝකේ. ජනගහනය වර්ධනය වෙනවා මිනිස්සු සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා. ඒතකොට දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපේ ළඟ නිකන් අපි හිතමු මේ වගාක ආහාර නිෂ්පාදනය කියලා. ආහාර නිෂ්පාදනය සාමාන්‍ය මිනිස්සු දෑතින් නිෂ්පාදනය කරගෙන මුක්ති විඳිනවා. ප්‍රමාණවත් නැහැ. මිනිස්සු දැඩිලෙස තාමික් වෙනින් ජනගහනය වර්ධනය වෙනවා. දැන් මොකද කරන්න ඕන? ඉතින් මෙහෙම යන්න බෑ. ඉතින් මිනිස්සු කල්පනා කරලා විද්‍යාව තාක්ෂණය භාවිත කරනවා. අන්න බලන්න. විද්‍යාව තාක්ෂණය. ඒ විද්‍යාව තාක්ෂණ බිහිවීමත් එක්කම තමයි අපි කාර්මික විප්ලවය කියලා හඳුන්වන්නේ. එතකොට විද්‍යාව තාක්ෂණයත් එක්ක මොකද වෙන්නේ? මිනිස්සු තමන්ගේ වැඩ කය වෙහෙසලා ඉටු කරගනිමින් හිටිය එක සම්පූර්ණයෙන් මොකක් වෙනවද? පරිවර්තනයක් වෙනවා, වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? යන්ත්‍ර සූත්‍ර දක්වා මාරු වෙනවා. කායික වෙහෙස මොකක් කරනවද? කය වෙහෙසා කරලා කයෙන් ඉටු කරගත්තු කාර්යභාරය මොකක් කරනවද? යන්ත්‍ර සූත්‍ර දක්වා අරගෙන යනවා. එතකොට නිෂ්පාදනය කරන දේවල් දැන් ඔකට දැන් තියෙනවා මේ ලෝකයේ බොහෝ නිෂ්පාදනය කරනවා. ඒව දෑපැති පයෙන් කරන්න පුළුවන් දේවල් එහෙම කරලා ඒව ඉක්මනට කරගන්නත් බෑ. හැම දෙයක්ම දැන් යන්ත්‍ර සූත්‍රේ. ඒ යන්ත්‍ර සූත්‍ර දක්වා මිනිස්සු ආවේ අන්නර විද්‍යා තාක්ෂණ දියුණුවත් එකයි කාර්මික විප්ලවය කියන සංකල්පයේදී ඉගෙන ගන්න එකයි කාර්මික විප්ලවය කියලා. කියන්නේ වෙනස. විප්ලවය කියන්නේ වෙනස. කාර්මික වෙනසක් වෙනවා. මොකද තිබුණේ දෑත දෙපය මහන්සියෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක්. ඒ වෙනුවට අන්නර වගේ වෙනසකට නෝක තමයි කාර්මික විප්ලවය නැත්නම් විප්ලවය කියලා අදහස් කරන්නේ. සම්මුතු එකක් නෙවෙයි කියන එක මතක තබා ගන්නට ඕන. හරිනේ? හරි. ඊළඟට ගත්තාම මේ බලන්න. දැන් මේකේ දැන් ඔන්න
අපි මෙතනින් මාතෘකාවක් විතර අපිට ඕන මෙතන සටහන් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මම කියන්නේ පොත අරගෙන ගණක ඉස්සෙල්ලා පොත ඔයගොල්ලෝ සාහිත්‍ය විමසුම පොත. කියන්නේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන පොත. සාහිත්‍ය විමසුම පොත. ප්‍රශ්න වලට පිළිතුරු ලියන පොත. සාහිත්‍ය විමසුම පොත. අරගෙන මාතෘකාව ලියන්නේ ඉතාම ඉක්මනින්. මාතෘකාව ලියන්නේ ඉතාම ඉක්මනින්. හරිද? දැන් ගුලගාව ව්‍යාකරණ ලියන පොත නෙවෙයි මේ සාහිත්‍ය ලියන පොත. සාහිත්‍ය විමසන කියන්නේ අර අපි ප්‍රශ්න වලට පිළිතුරු ලියන පොත. හරිද? ඒක අරගෙන ඒකේ මාතෘකාව ලියුවනම් පාඩුවේ මාතෘකාව අභ්‍යාස තාක්ෂණික ලියුවනම් ඒකේ ලියා ගන්න පළවෙනි තරු ලකුණ යටතේ පළවෙනි තරු ලකුණ දාලා ලියා ගන්න. පළවෙනි තරු ලකුණ හැඳින්වීම මම කරන්න පළවෙනි තරු ලකුණ ලියා ගන්න හැඳින්වීම. අපි හැඳින්වීමක් කරගන්නවා පාඩම සම්බන්ධයෙන්. අපි ඒකදී දැනගන්නවා මේ කතා කරන අභ්‍යවකාශ තාක්ෂණය ගැන. අභ්‍යවකාශ තාක්ෂණයට ප්‍රවේශයක් අපි ගන්නවා. අභ්‍යවකාශයේ පිළිබඳව අතීතයේ කොහොමද තතු විත්තේ විශේෂයෙන් මිරාන්තාරක අපිට මිනිසුන්ගේ තිබුණු තත්ත්වය මොකක්ද උන්ගේ සිතුවේ කොහොමද සම්බන්ධයෙන් ඊළඟට ඒකෙදී ඉන්න අනතුරු ඒ ගහ වස්තුන් වල පිහිටීම විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අභ්‍යවකාශයේ තියෙන හිරුසම් තාරක ඇතුළු මේ ඊට අමතරව තියෙන ග්‍රහ වස්තුන් වල පිහිටීම මිනිස්සු කොහොමද තමන්ගේ භාවිතයට යොදාගත්තේ නේ? අපි කියනවා අපි ඔකට නක්ෂත්‍රය කියලා කියනවා. නැත්නම් අපි තර්ක ශාස්ත්‍රය කියලා කියනවා. තාරකා ශාස්ත්‍රය කියලා කියනවා. මේ තාරකා ශාස්ත්‍රය කොහොමද තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කරගන්නේ? ඒ සඳහා මිනිස්සු භාවිතා කරා තමන්ගේ දැනුම. උන්ට තිබුණ යම්කිසි හැකියාවක් විඥානයක් කියලා එකක් අපි කියනවා. යන්නේ විඥානේ භාවිතා කළොම් ඔක භාවිතා කරලා විශේෂයෙන්ම මේ අපි හඳුනා ගන්නවා අර ඒ කියන මූලික කාරණා ටික විශේෂම කාරණා හතරකට භාවිතා කර ගොවින් භෝග වගා කිරීමට නායකින් මුදගමන් කිරීමට ආදී කාරණා ටික තමයි උතෙන්ට එන්නට ඕන. හරිද? ඒක තමයි පළවෙනි කාරණා. හැඳින්වීම තුළ ඔය ටික දැනගෙන ඉන්න ඕන. ඇහුවාම කියන්න පුළුවන් වෙනවා. ඊළඟට තරු ලකුණු නැත්නම් අංක දෙක දාලා තරු ලකුණු දෙක දෙවෙනි තරු ලකුණු දාලා ලියා ගන්න. ඒකට එන්නට ඕන. විද්‍යා තාක්ෂණයේ දියුණුවට පොඩ්ඩක් වෙනසක් චුට්ටක් හදා ගන්න ඕන. මේ මුලින්ම එන්න ඕන 19 වන සියවසේ කියලා. 19 වන සියවසේ කියලා එන්න ඕනේ. විද්‍යා තාක්ෂණ දියුණුවට බලපෑ හේතු 19 වන සියවසේ විද්‍යා තාක්ෂණ දියුණුවට බලපෑ හේතු. අන දැන් ඕකට හේතු ටික අපි මෙන්න මෙතනින් ගන්නට ඕන. ඔකට අදාළ හේතු ටික මෙන්න මෙතනින් ඔයගොල්ලෝ ගන්නට ඕන. අරගෙන ඉවරලා සූදානම් කර ගන්නට ඕන මොනවද ඒ හේතු කියලා. මෙන්න මෙතන තියෙන හේතු එකක් තමයි කාර්ක විප්ලවය. 19 වන සියවසේ විද්‍යා තාක්ෂණ දියුණුවට හේතු දියුණුවට බලපෑ හේතු තමයි එකක් තමයි කාර්ක විප්ලවය. මෙතින් මෙන්න මේක පළවෙනි එක කාර්මික විප්ලවය. ඔක තමයි පළවෙනි කාරණා. විද්‍යා තාක්ෂණ දියුණුව වෙන්න ප්‍රධානම කාරණා වඩපත් වුනේ කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය. ඊළඟට කාර්මික විප්ලවය වෙනවා. කාර්මික විප්ලවයෙන් පස්සේ විද්‍යාත්මක සොයා ගැනීම හා තාක්ෂණික අත්හදා බැලීම. විද්‍යාත්මක සොයා ගැනීම තාක්ෂණික අත්හදා බැලීම සිදු කිරීම. ඒකත් තව හේතුවක් වෙනවා මේ තාක්ෂණයේ විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රයේ වෙනසකට බලපාන හේතු කාර්මික විප්ලවයේම විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රය අපි අත්හදා බැලීම කරනවා. ඊළඟට ඊළඟ අනික් කාරණා තමයි දෙවන ලෝක යුද්ධය. මේ දෙවන ලෝක යුද්ධයත් මේ විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රයේ වෙනසකට හේතු වෙනවා. දානුශාස්ත්‍ර විද්‍යා තාක්ෂණයේ වෙනස වෙන්නට දෙවන ලෝක යුද්ධය. ඔයගොල්ලෝ දන්නවා දෙවන ලෝක යුද්ධය පළමු ලෝක යුද්ධය ඔකට මම කලින් දවස් මතක් කරලා දුන්නා 1914 18 පළමු ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය 1940 41 44 නේද? ඒතර මේ ලෝක යුද්ධ එක්කම ඔයගොල්ලන්ට මතක ඇති මේ විද්‍යාඥයෙක් අපි හඳුනාගත්ත ඇල්ෆ්‍රෙඩ් නොබෙල් කියලා. කවුද ඇල්ෆ්‍රෙඩ් නොබෙල් කියලා කියන්නේ? කවුද ඇල්ෆ්‍රෙඩ් නොබෙල් කියලා කියන්නේ?
ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන කවුද ඇල්ෆ්‍රඩ් නොබෙල් කියලා කියන්නේ. කවුද ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන්නේ? ඔහුගේ නමින් තමයි ওই නොබෙල් සාමත්‍යාගය එන්නේ. ඇල්ෆ්‍රඩ් නොබෙල්. ඇල්ෆ්‍රඩ් නොබෙල්. ඇල්ෆ්‍රඩ් නොබෙල් තමයි මොනවද සොයාගත්තේ ඇල්ෆ්‍රඩ් නොබෙල්? මොනවද සොයාගත්තේ? ඇල්ෆ්‍රඩ් නොබෙල් තමයි මොනවද හොයාගත්තේ? ඇල්ෆ්‍රඩ් නොබෙල් තමයි හොයාගත්තේ ඩයිනමයිට්. ඩයිනමයිට් සොයාගත්තා. ඩයිනමයිට් මොකටද ඕන කරන්නේ? මේ විද්‍යාව තාක්ෂණي දියුණුවත් එක්ක මේක වෙන්නේ. මොන ඩයිනමයිට් මොකටද ඕන කරන්නේ? කාටද අදහස් දෙන්න ඩයිනමයිට් මොකටද ඕන කරන්නේ? ඩයිනමයිට් වලින් මොකද වෙන්නේ? ආ? මොකක්ද වෙන්නේ ඩයිනමයිට් වලින්? ඩයිනමයිට් වලින් වෙන්නේ පිපිරවීම සිදු කිරීම. පුපුරණ එක. එතකොට මේ නොබෙල් සාමත්‍යාගයේ මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නොබෙල් සාමත්‍යාගයක් එන්නත් හේතුව මේක තමයි. ඇල්ෆ්‍රඩ් නොබෙල් සාමාන්‍ය දේවල් මතක තියාගන්න මේක හරිද? ඇල්ෆ්‍රඩ් නොබෙල් තමයි ඩයිනමයිට් සොයාගන්නේ. ඩයිනමයිට් මගින් තමයි පිපිරවීම කරන්නේ. දැන් බෝම්බ නිෂ්පාදනය. ඒතොර අර ඇල්ෆ්‍රඩ් නොබෙල් තමන් ඒ විද්‍යාන විද්‍යාව තාක්ෂණයේ දියුණුව විනාශය දක්වා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි මෙතන කියන්න හදන්නේ. දෙවන ලෝකයේ තියෙන විනාශයක්නේ. ඒතොර ඒ විද්‍යා තාක්ෂණයේ දියුණුවේ ඒකත් වෙනසක්. මොකද්ද වෙනස? නරක ඉස්සරහට වෙනසක් වුණා. ඒකතොර ඒකෙදි ඇල්ෆ්‍රඩ් නොබෙල් තමයි ඩයිනමයිට් සොයාගන්නේ. ඩයිනමයිට් සොයා නොගන්නට මේ පිපිරීම් පිළිබඳ තාක්ෂණය මේ තරම් ඉක්මනින් ලෝකෙට එන්නේ නැති වෙනද? ඉච්චර ඉක්මනට එන්නේ නැහැ. ඒතොර ඩයිනමයිට් සොයා ගන්නවා. ඩයිනමයිට් සොයාගෙන ඉවරලා ඊයේ ඩයිනමයිට් භාවිතා කළා තමයි අර විශාල මහ පරිමාණ බෝම්බ නිෂ්පාදන. ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා. හිරෝෂිමා නාගසාකි කවුරු කියන්නේ හිරෝෂිමා නාගසාකි කියන මොනවද කියන්නේ? මොනවද හිරෝෂිමා නාගසාකි? හිරෝෂිමා නාගසාකි කියලා කියන්නේ නගර කොහෙද? ජපානයේ. ජපානයේ නගර හිරෝෂිමා නාගසාකි කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේ හිරෝෂිමා නාගසාකි කියන නගරවලට මොකක් කරනවද? දෙවන ලෝක යුද්ධෙදී බෝම්බ අතහරිනවා. මේ බෝම්බ හැදුවේ මොනවෙන්ද? මෙන්න මේ ඩයිනමයිට් භාවිතා කරලා තමයි පිපිරීම කියන දාවට ඒව හැදුවේ. ඒකේ තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනවා ඒකේ බලපෑම වසර ගානකට. ඒ කියන්නේ ඒ සමහර අය එහෙම මිය ගියා, සමහරු අංග විකලත්වයටපත් වුණා. ඊට පස්සේ ඒවයි තියෙන විසකාරක නිසා උපදින දරුවව අංග විකලත්වයටපත් වුණා. ඒක නිසා මොකද උනේ? මේක මේ ඩයිනමයිට් නිෂ්පාදනය කර ඇල්ෆ්‍රඩ් නොබෙල් තාම සංතාපයටපත් දුකටපත් වුණා. මම මේක සොයාගත්ත නිසා නේද මේ තරම් විනාශයක්. මොකද ඒ ජපානයේ ඇති කරපු විනාශය ඔයගොල්ලෝ දන්නේ ලංකාවටත් බෝම්බ වැටුණානේ දෙවන ලෝකෙත් නේද? කොහෙද ලංකාව වැටුනේ? ස්ථාන දෙකකට වැටුණා කියලා කියන එකක් කොළඹ පැත්තේ. කොළඹ කොහෙද? සාමාන්‍ය දෙන්නෙමට තියාගන්න කොහෙද කොළඹ? කොහෙද වැටෙන්නේ කොළඹ? බෝම්බ හෙලන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද මේ දැන් මේ දවස්වල වැඩිපුරම කතා කරන ස්ථානයක් තියෙනවනේ. IDH රෝහල කියන කොහෙද? IDH රෝහලට කියන වෙන තමයි අපි සාමාන්‍ය කියන වෙනින් නම. මොකද්ද කියන්නේ? IDH රෝහලට අපි සාමාන්‍යයෙන් කියන වෙනින් නම. දන්නවද? මොකද්ද කියන්නේ? IDH රෝහලට දැන් නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ පිස්සන් කොටුව කියලා. ඔන්න ඔතෙන්ට තමයි ওই හරියට තමයි ඉස්සෙල්ලම අපේ ලංකාවට බෝම්බ හෙළුවා කියලා කියන්නේ බෝම්බ වැටලා තියෙනවා කියලා සඳහන් වෙනවා. හරිද? එතකොට අර බලන්න ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයිනමයිට් සොයා ගන්නවා. ඩයිනමයිට් සොයා ගැනීම කියන්නේ විද්‍යා තාක්ෂණයේ දියුණුවක්. ඒකත් එක්ක මොකද වෙන්නේ? විශාල ජන සංහාරයන් සිදු වෙනවා. විශාල ජන සංහාරයන් සිදු වෙන එකත් එක්කම ඒකත් එක්ක ඒක දකින්න ඇල්ෆ්‍රඩ් නොබෙල්. ඔබ දැක්කම මොකද වෙන්නේ? ඔය තාම සංතාපයටපත් වෙනවා. ඒක නිසා ඔහු තමන්ගේ ධනෙ වියදම් කරලා තමන්ගේ ධනෙ භාවිතා කරලා මොකද කරන්නේ? නේ? වැදගත් යහපත් සොයා ගැනීම කරන අයට එයා ඔහුගේ නමයි මොකද වෙන්නේ? ඔහු තමයි පටන් ගන්න එක නොබෙල් සාමත්‍යාගය ආරම්භ. ඒ අන්න බලන්න අර විද්‍යා තාක්ෂණ දියුණුවේ එක ස්ථානයක්. හරිද? මම හිතන ඔයගොල්ලෝ ඒ ටික අවබෝධ කරලාගෙන මතක තියේ කියලා. ඒතර යුද්ධවල ලෝකයේදී විද්‍යා තාක්ෂණ දියුණුව හේතුවක් වුණා. විද්‍යා තාක්ෂණ දියුණුව දැන් බලන්න කාර්මික විප්ලවයේ විද්‍යා තාක්ෂණයට බලපෑවා. ඒකට විද්‍යාත්මක සොයා ගැනීම තාක්ෂණිකත් හදා බැලීම හේතු වෙන දෙවන ලෝක විතර මේක බලපෑවා. ඒ විතරක් නෙමෙයි. අභ්‍යවකාශ තාක්ෂණයටත් විද්‍යා තාක්ෂණය. ඔන්න තුනක් කාරණා තුනක් විදිහට මතක තියාගන්න. අර දෙවෙනි කාරණාව මේක ඕනේ නැහැ තිට. මේක අරකම දිග්ගුවක් විදිහට අපි ගමු. මේක අවශ්‍ය නැහැ. දැන් ඔන්නේ කරුණු තුන ඔයගොල්ලන්ට මතක තියෙන්නට ඕන. මේක අවශ්‍ය නැහැ. එතකොට දැන් බලන්න ඔන්න අපිට පේනවා කාර්ක විද්‍යා තාක්ෂණයේ හේතුව තමයි කාර්ක විප්ලවයක් ඇති වෙනවා. දෙවන ලෝක යුද්ධයත් මේ විද්‍යා තාක්ෂණයේ හේතුවක්. ඊළඟට අභ්‍යවකාශ තාක්ෂණ විද්‍යා තාක්ෂණයේ
හේතුවක්. හරිද? පැහැදිලිද ඔයගොල්ලන්ට? කාට හරි ගැටලුවක් තියෙනවා අහන්න. ඔන්න උතර තියෙන කරුණු තුනයි. දැන් මොකද්ද කාරණා මොකද්ද මාතෘකාව? දහනමන සියවසේ විද්‍යා තාක්ෂණයට බලපෑ හේතු. හේතු තුනයි මොනවද? විද්‍යා තාක්ෂණයේ දියුණුවට බලපෑ ශාස්ත්‍රයේ වෙනසකට බලපෑ හේතු තමයි කාර්ය විප්ලවය. තිවන ලෝක යුද්ධයේ අභ්‍යවකාශ තාක්ෂණය. දැන් අපි පාඩමයි තියෙන්නේ ඔන්න තුන්වෙනි කොටස. පාඩමයි තියෙන්නේ තුන්වෙනි කොටසේ අභ්‍යවකාශ තාක්ෂණය. අභ්‍යවකාශ තාක්ෂණයත් අපි හඳුනාගත්තේ දා ඔයගොල්ලෝ මතක ඇති ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, සෝවියට් සමූහාණ්ඩුව වගේ රටවල් තමයි මේ අභ්‍යවකාශ තාක්ෂණයේ ඒ විද්‍යා තාක්ෂණික ශාස්ත්‍රයේ අභ්‍යවකාශ තාක්ෂණයේ ඉස්සරහට යමින් තරංකාරී ඉස්සරහට යමින් හිටියේ. ඒකෙදි ඒ ඉස්සර දැන් ඔයගොල්ලෝ 1991 න් පස්සේ තමයි ඇමරිකාව ලෝකේ බලවතා වෙන්නේ. ඒකත් ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලෝ දන්නවා 1991. ඒ කොහොමද එහෙම කියන්නේ? ඔයගොල්ලෝ අහලත් ඇති. කොහොමද එහෙම කියන්නේ? 1991 න් ලෝකේ බලවතා බවට පත් වෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ක්‍රම එකපාර වෙන එකක් නෙවෙයි. මොකද එතකන් හිටියේ වෙන කෙනෙක් කියන එක අදහස් කරන්නේ. මොකක්ද ඒ කියන්නේ? ඇමරිකාව කොහොමද එහෙම කියන්නේ? මතක තියාගන්න 1991 තමයි අපි කියන්නේ සෝවියට් සමූහාණ්ඩුව. ඒ කියන්නේ ওই සමාජවාදී ආර්ථික ක්‍රමයක් එක්ක ආණ්ඩු ගොඩාක් එකතු වෙලා හදාගත්තු තනි ආණ්ඩුව. ඒක රටවල් විදිහට ගත්තොත් වෙනස් ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ දැන් යාබද අපි දැන් පාකිස්තානේ තියෙනවා. ඒ පැත්තෙන් අරින් අපිට ඔය වගේ තියෙනෝනේ. ටිකක්. ඒතර ඒ එහෙම කැඩලා ගිහපු කොටස් ටිකක් තියෙනෝනේ. ඒවත් එක්ක අපි මේ කතා කරනවා මේ දැන් සෝවියට් සමූහාණ්ඩුව මම කතා කරලා සෝවියට් සමූහාණ්ඩුව හැදලා තියෙන්නේ සමූහාණ්ඩුව කියලා කියන ආණ්ඩුව ගොඩකින් ඇතිච්ච කියන එක තේරෙනවනේ ඔය. ඒතර ජනපද කිපයක දාලා තමයි තනි ආණ්ඩුවක් හැදුවා. හැදලා ඔයකට ඒ අය සමාජවාදී ආර්ථික ක්‍රමයක් සමාජවාදී කියලා වෙනම ආර්ථික ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදය භාවිතා කරමින් 1991 දක්වා වුන් ලෝකේ දියුණු රටක් ලෙස පාන්කුල ආවා. ඒකේ මට පාලකෙ මතක නැහැ කොහොම හරි පාලකෙක් ඇවිල්ලා ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම නිසා තමයි 91 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටලා ඔවුන් සමූහය ලෙස හිටිය ආණ්ඩු තම තමන් වෙන වෙනම ආණ්ඩු බවට පත් කරගත්තා. එතකොට අන්න එකට හිටිය සෝවියට් සමූහාණ්ඩුව ඊළඟට අපි ඒකේ ඒකත් එක්ක තරංකාරී බව ඇමරිකාව ඊළඟට ජර්මනිය වගේ රටවල් ආවා. ඒවත් තරංකාරී ලෙස ඉදිරියට ආවා. සෝවියට් සමූහාණ්ඩුව 1991 බිඳ වැටෙනවත් එක්කම බලවදා බවට පත් වෙනවා. එතකොට අපි අභ්‍යවකාශ තාක්ෂණයේ පළමු පියවරයන් ලෙස 1959 නේ සලකන්නේ. තාක්ෂණික ක්‍රමානුකූලව වෙලා 59ට අපි ටිකක් විශේෂ කොට සලකනවා 59 නේද? ඔක එතනට එන්න කලින් මම මේ මතක් කිරීම කරේ. ඒතර sorry 1957 මේක උනාට එකපාරට මේක 1957 උනා කියන එක නෙමෙයි මම කියන්නේ තාක්ෂණික ක්‍රමානුකූලව වුණා. ඒතර මේ 1900 මේ රටවල් තුනම සෝවියට් සමූහාණ්ඩුව, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය වගේ රටවල් සෝවියට් සමූහාණ්ඩුව තමයි සෝවියට් රුසියාව කියලා කියනවා. මේ රටවල් 1957 වෙනකොට මේ කාලේ 1950 දශකයේ මොකක්ද? ඕන් තරංගකාරී ලෙස විද්‍යාව හා තාක්ෂණය භාවිතා කරමින් මොනවද කරේ? අභ්‍යවකාශය ජය ගන්න උත්සාහ කරා. ඒකෙදි බලවත් රටක් විදිහට තිබු සෝවියට් රුසියාව නැත්නම් සෝවියට් සමූහාණ්ඩුව ඕන් තරංගකාරී ලෙස තෝන් ඉදිරියෙන් හිටියා. ඕන් තමයි ඉස්සෙල්ලාම අභ්‍යවකාශ ජයග්‍රහණය කරන්නේ නේද? අභ්‍යවකාශ ජයග්‍රහණය පළමු පියවර විදිහට සලකනවා. අභ්‍යවකාශයට ගිය පළමු යානයේ නේද පළමු මිනිසා ඔය ආදී දේවල් ඊට පස්සේ තුන්වෙනි විදිහට අපි එතන කතා කරගෙන ඊළඟට කතා කරනවා අපි ඊළඟට ආයි බලවත් වෙනවා කවුද ඇමරිකාව ඉදිරිය ක්‍රමානුකූල පියවරින් පියවර විද්‍යා තාක්ෂණයේදී භාවිතා කළා අන්න අභ්‍යවකාශය ජයග්‍රහණය කරන තරකට ක්‍රමානුකූල යනවා ඒතර මේක බිඳවෙන්න පස්සේ තමයි පස්සේ ඇමරිකාව සම්පූර්ණයෙන් අභ්‍යවකාශය දැන් ගත්තහම NASA ආයතනය වගේ ආයතන පිටවාගෙන අභ්‍යවකාශ ජයග්‍රහණය කිරීමේ මූලික නැත් අභ්‍යවකාශයේ තමන්ගේ අභ්‍යවකාශ තාක්ෂණي තමන්ගේ අනසක පතුරමින් ඉන්නේ ඇමරිකාව NASA ආයතනය පිටවාගෙන අපේ ලාංකික අයත් ඔයගොල්ලෝ දන්න පහුගිය කාලේ කතා වුණා ලාංක විද්‍යාඥයොත් ඒකේ සේවය කරන බව අපි දන්නවා. ඒතර නෝකේ පොඩ්ඩක් මතක තියාගන්න අභ්‍යවකාශ තාක්ෂණي දැන් විද්‍යා තාක්ෂණයේ බලපෑම් විද්‍යා තාක්ෂණයේ වෙනස් කර බලපෑම් ශේෂ්ත්‍ර තුනක් අපි හඳුනා ගන්නවා. කාර්මික ශේෂ්ත්‍රය, කාර්බ විප්ලවය ඇතිවීමේ විද්‍යා තාක්ෂණයේ හේතුවක්, දෙවන ලෝක යුද්ධ විද්‍යා තාක්ෂණයේ හේතුවක්, අභ්‍යවකාශ තාක්ෂණයේ විද්‍යා තාක්ෂණයේ දියුණුවට ශේෂ්ත්‍රයේ දියුණුව හේතු වෙලා තියෙනවා. ඒක තමයි පොඩ්ඩක් දල වශයෙන් අවබෝධ කරගෙන තියාගන්නට ඕන. අපි එතනින් අභ්‍යවකාශයට ගියොත් මේ ටික කතා කරාගේ සතියේ මෙතෙන්දී අපි හඳුනා ගන්නවා කරුණු හතරක්. ඒගොල්ලෝ මාතෘකාව ලියාගෙන ඊළඟ මාතෘකාව ලියා ගන්න තුන්වෙනි මාතෘකාව විදියට නැත්නම් තුන්වෙනි තරු ලකුණු විදියට අභ්‍යවකාශ තාක්ෂණයේ මෙන්න මේක අභ්‍යවකාශ තාක්ෂණයේ
අභ්‍යවකාශ තාක්ෂණයේ වැදගත් සිදුවීම් අභ්‍යවකාශ තාක්ෂණයේ වැදගත් සිදුවීම් තුන්වෙනි එක විදිහට ලියා ගන්න අභ්‍යවකාශ තාක්ෂණයේ වැදගත් සිදුවීම් ගැටලුවක් තියෙනවා ඔය අතරේ අහන්න පුළුවන් හරිද අභ්‍යවකාශ තාක්ෂණයේ වැදගත් සිදුවීම් අපි දැන් ඔය කතා කරන්නේ 1950 දශකයේ මොකද අපි අමතක කරන්නේ රටවල් තුනක් අපි මෙතන සාකච්ඡා කරනවා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ජර්මනිය සෝවියට් සමූහාණ්ඩුව ඔකට තමයි රුසියාව කියලා කියන්නේ සෝවියට් සමූහාණ්ඩුව නැත්නම් රුසියාව කියලා කියන්නේ ඒක කොටසක් හරිද එතකොට මේකේ වැදගත් සිදුවීම් බලන්න කීයක් තියෙද කියලා මේ දෙන්නේ ඔයගොල්ලෝ පේනවා ස්පුට්නික් පළමු වඥානය යවන එක වැදගත් සිදුවීම් කීයක් තියෙනවද පළවෙනි එක තමයි එතන මේ විස්තර උනේ 1950 ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ස්පුට්නික් 1 1957 දී ස්පුට්නික් 1 කියන චන්ද්‍රිකාව කක්ෂගත කරනවා ඒක තමයි පළවෙනි චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකක්ද චන්ද්‍රිකාවක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා චන්ද්‍රිකාවක් මොකක්ද කියලා අපි ඉස්සරහ තව ඉගෙන ගන්නවා චන්ද්‍රිකාවක් කියන්නේ මොකක්ද කියලා දැන් තේරුම් ගන්න. ඒකට මේ කෘතිම මේ කෘතිම චන්ද්‍රිකා වර්ග දෙකයි ස්වාභාවික චන්ද්‍රිකා සහ කෘතිම චන්ද්‍රිකා අපි කලින් ඉස්සර කතා කරානේ ස්වාභාවික චන්ද්‍රිකා තියෙනවා කෘතිම චන්ද්‍රිකා මේ කියන්නේ කෘතිම චන්ද්‍රිකාව මොකද පළමු කෘතිම චන්ද්‍රිකාව එන ස්පුට්නික් 1 කියන එක තමයි පළමු කෘතිම චන්ද්‍රිකාව ඒක සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව සංගමය තමයි කක්ෂගත කරන්නේ පළවෙනි ඒනොකද පළවෙනි එක. ඒතර පළවෙනිම අභ්‍යවකාශයේ වැදගත් සිදුවීම් වලින් පළවෙනි සිදුවීම තමයි ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම. මොන කෙටියෙන් කිව්වා හරිද? 1957 ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම පළවෙනි එක. හරිද? දැන් ඕක ඇහුවාම කියන්න පුළුවන් වෙනවා. අභ්‍යවකාශ තාක්ෂණයේ වැදගත් සිදුවීම් වලින් පළවෙනි සිදුවීම තමයි ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම. ඔය සාර්ථක වචන ඕනේ. ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම. හරිද? ඒක මිනිසෙක් නැතුව උනත් මිනිසෙක් විසින් මේ මිනිස්සු විසින් කක්ෂගත කරලා තියෙන ප්‍රථම චන්ද්‍රිකාව. ඒතකොට මිනිසුන් විසින් මේකට උත්තරයක් දෙලිනකො. දැන් මට කියන්නකො මොකක්ද චන්ද්‍රිකාවක් කියන්නේ කියලා ඉස්සෙල්ලා. මෙතට එන්න කලින්. මොකක්ද? චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකක්ද? මොකද්ද චන්ද්‍රිකාවක් කියන්නේ? චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකක්ද කියලා? චන්ද්‍රිකාවක් කියලා කියන්නේ හොඳට අවබෝධ කරගෙන තියාගන්න තව පොඩ්ඩක් වැදගත් වෙනවා අවකාශය. අවකාශය කියලා ඉඩක් කියන එකනේ. අවකාශයක් තුල කිසියම් වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන තවත් වස්තුවක්. මොකද්ද චන්ද්‍රිකාවක් කියලා කියන්නේ? හැම කෙනෙකුටම පුළුවන් වෙනව හරිද? අවකාශය තුල කිසියම් වස්තුවක් නැත්නම් වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන තවත් වස්තුවක්. අවකාශය තුල වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන තවත් වස්තුවක් කියලා මතක තියාගන්න. අවකාශය තුල කිසියම් වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන තවත් වස්තුවක්. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න. පෘථුවිය තියෙනවා. පෘථුවිය මේ පෘථුවියේ වටේ තියෙන මේ ඉඩසට මොකෝ කියන්නේ? අපි හිතමු මේ වෙන මොකුත් නෙමෙයි. ටිකේ මේ ඉඩස කියන්නේ අභ්‍යවකාශය. ඊට වඩා සරල වචනයකුත් ඒක අභ්‍යවකාශය තමයි පෘථිවිය තියෙන අභ්‍යවකාශනේ. ඒතර මට අහන්න මම කියන්නේ අවකාශය. මේකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අන්න දැන් ආව වචනේ. අවකාශය. මොකක්ද මේකට කියන්නේ? අවකාශය. මේ වටේට මොකක්ද කියන්නේ? අවකාශය කියලා කියන්නේ. දැන් සූර්යයා ගත්තොත් සූර්යා වටේට මොකක්ද තියෙන්නේ? අවකාශයක් තියෙනවා. ඒකට හැම වස්තුවක් වටාම තියෙන අවකාශයක් නේද? හැම වස්තුවක් වටාම තියෙන අවකාශයක්. බුද සිකුරු පෘථිවිය ඔය වගේ දිගට ගත්තාම හැම ග්‍රහලෝකයක් වටාම ඊළඟට සූර්යයා මේ හැම එකක් වටාම ඕනම වස්තුවක් වටා තියෙන්න පුළුවන් නේ අවකාශයක්. අවකාශය කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි. මොකද්ද අවකාශය කියලා කියන්නේ? ඉඩ. දැන් මේ අපි මේ පෘථිවිය කියලා මේ පෘථිවිය වටේ ඔයගොල්ලෝ දන්න පෘථිවිය කියන මෙන්න මේ පෘථිවිය වටා කක්ෂගත වෙලා මේ අවකාශය වටා කක්ෂගත වෙලා තියෙනවා චන්ද්‍රිකාවක්. නමක් කියන්නේ ඒ කියන්නේ මේ 1957ට කලින් අයිතා ගන්න හොඳට පෘථිවිය තියෙනවා පෘථිවිය වටා අවකාශයක් තියෙන මේ අවකාශයේ පෘථිවිය වටා අවකාශයේ මේ තියෙනවා කක්ෂයක් මේ වටේ තියෙන චන්ද්‍රය අන්න හරි
1957ට පූර්වේ පෘථිවිය වටා තිබුණේ මොකක්ද චන්ද්‍රිකාව? ඒක තමයි චන්ද්‍රය. චන්ද්‍රයා කියන මොකක්ද? චන්ද්‍රයා කියන චන්ද්‍රිකාව තියෙන. චන්ද්‍රිකාව. දැන් මේක තමයි පෘථිවියට තිබුණු මොකක්ද? චන්ද්‍රිකාව. තව තියෙන්න පුළුවන්. හොයාගෙන තියෙන එක අපි කියන්නේ ඒ කාලේනකොට සඳ තියෙනවා කියලා අපි දන්නවා. දැන් මිනිස්සු කල්පනා කරා දැන් මෙහෙම තව තියෙනවා අපිත් මොකක් හරි කරන්න ඕන කියලා. අන්න කල්පනා කරලා ඉවරලා මේ චන්ද්‍රිකාව මෙතන එකක් මේ චන්ද්‍රයාගේ චන්ද්‍රිකාව තියෙද්දි තව එකක් තවත් වස්තුවක් මේකට ඒක අපි කොප්පු හැඩයක් කරමු අක්කර හැඩයකින් ත්‍රිකෝණාකාර හැඩයක් ගමු. මේ වගේ එකක් තවත් එකක් මෙන්න මේකට දාන්න. මේව මොකද්ද වෙන්නේ? හැම වෙලාවෙම මේ පෘථුවිය මොකද්ද වෙන්නේ? පෘථුවිය හැම වෙලාවෙම කාලයක් තියෙන ඒ කාලෙට Taman වටා කරකැවෙනවා. පෘථුවියත් කරකැවෙනවා. දන්නවනේ ඒක නේද? ඒකට මොකක් කියලාද කියන්නේ? භ්‍රමණය. ඔය වචන හොද්දට අවබෝධ කරගන්න. ඒතකොට මේක හරියට තේරෙනවා. ඔයගොල්ලෝ විද්‍යාව දන්නවනේ නේද? භ්‍රමණය වෙනවා. පෘථුවිය Taman වටා කරකැවෙන එකට කියන භ්‍රමණය වෙනවා කියලා. ඔයගොල්ලෝ නිකන් භ්‍රමණය වෙනවා කියලා කියන කරකැවෙන එකනේ. ඒතකොට අපි ඔයගොල්ලොන්ට පුළුවන් භ්‍රමණය වෙන්න. පොඩ්ඩක් නැගිටලා ඔන්න රවුමක් කරගෙන ඒකට තමයි භ්‍රමණය වෙනවා කියලා. Taman කරකැවෙන එකට තමයි භ්‍රමණය වෙනවා කියලා. ඊළඟට ඒක එයා එහෙම භ්‍රමණය වෙන අතරේ මෙයාත් භ්‍රමණය වෙනවා. එයා මොකක්ද? එයා මෙයා වටේ භ්‍රමණය වෙනවා මෙයා. අපි එහෙම හිතුවාම ඒතකොට දැන් මෙයා මොකක්ද? එයා ඒතකොට අපි කියන මොකක් කියලාද? පරිභ්‍රමණය කියලා. මොකද්ද? Taman වටා කරගෙන නම් භ්‍රමණය, තව වස්තුවක් වටා කරන පරිභ්‍රමණය. දැන් ඔයගොල්ලෝ දන්නේ මේ කක්ෂය කියලා එකක් තියෙනවා. මේක වටා මේ සඳ මොකක් වෙනවද? භ්‍රමණය වෙනවා. සමහර පරිභ්‍රමණය වෙනවා. සමහර වස්තුන් තියෙනවා දැන් සිග්නල් මැද වගේ උඩ පේන සමහරලාට නේද? සමහර වස්තුන් සමහර චන්ද්‍රිකා තියෙනවා ඊටාම ඉක්මනින් භ්‍රමණය වෙනවා. තාම ඉක්මනින් නේද? තාම ඇසිපියන සීමා ඉක්මනින් භ්‍රමණය වෙනවා. ඒක කියලා කරකැවිලා යනවා තවත් වස්තු පරිභ්‍රමණය වෙනවා. භ්‍රමණය. තවත් සමහර වස්තුන් තියෙනවා ඉමීට බොන. ඒක කාලය තීරණය කරන ඔයගොල්ලෝ දාන සමහර සඳහන් කොච්චර කාලයක් යනවද විද්‍යුත් යන්න. ඔහොම දන්නවනේ ඔයගොල්ලෝ නේද? ඒ අර කාලයත් එක්ක තමයි තීරණය. හරිද? ඊළඟට අර මම කිව්වා 1957 මොකක් කරනවද? මෙච්චර කල් මේක තිබ්බේ මොනවද? චන්ද්‍රිකා වර්ගයක් තිබුණේ. චන්ද්‍රිකා වර්ග ස්වාභාවික චන්ද්‍රිකා විතරයි. පෘථිවියට දුන ස්වාභාවික චන්ද්‍රිකා විතරයි මෙච්චර කාලයක්. දැන් මොකද කරේ? කෘත්‍රිම එකක් දැම්මා. අන්න කෘත්‍රිම එකක් කොයි කාලේද නම් 1957 දී චන්ද්‍රිකාවක් කක්ෂගත කරනවා. ඒක කක්ෂගත කිරීම කියලා කියන්නේ සමහරලාට පෘථිවියට නොවෙන්න පුළුවන්. නමුත් කක්ෂගත කිරීමක් කරනවා. පෘථිවියට තමයි කක්ෂගත කිරීමක් කරනවා. ඒක තමයි මොන අපි ඒක නමක් කියන්නේ චන්ද්‍රය. දැන් මේකට සඳ කිව්වා. නැත්නම් චන්ද්‍රයා කො මේකට මොකක් කියන්නේ? මේ චන්ද්‍රිකාවට මොකක්ද? ස්පුට්නික් 1. ස්පුට්නික් 1. මම හිතනවා ඔයගොල්ලෝ පැහැදිලිද ඔය කිව්ව කාරණාව. මොන ওই දෙක තමයි වෙන්නේ. මෙතනත් චන්ද්‍රිකාවක් තියෙනවා මෙතනත් චන්ද්‍රිකාවක් තියෙනවා. මේ චන්ද්‍රිකාවට අපි කියන සඳ කියලා. නැත්නම් චන්ද්‍රයා කියන. එයාට ඒක ස්වභාවික චන්ද්‍රිකාවක්. කියන්නේ ස්වභාවික ඇතිචා. මෙතනත් චන්ද්‍රිකාවක් තියෙනවා. ඒ චන්ද්‍රිකාවට අපි කියනවා පළවෙනි චන්ද්‍රිකාව නම් ඒක ස්පුට්නික් 1 කියලා 1957 සෝවියට් සමූහාණ්ඩු තමයි ඒක පළමුව මේ පළවෙනි වතාවට මේක. හරිද? ඔක තමයි සාමාන්‍ය අවබෝධය මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන දේ. මෙතන මොකද දෙයක් මොනවද කියලා අහන්න මේ සම්බන්ධයෙන්. චන්ද්‍රිකා වර්ග දෙකයි. චන්ද්‍රිකාවක් කියලා කියන්නේ අවකාශයක් තුල කිසියම් වස්තුවක් වටා ඇති කිසියම් වස්තුවක් වටා කක්ෂගත විය යුතුයි. අපෝ කියන්නේ මොකද? අවකාශයක් තුල දැන් මෙයා ඉන්නවනේ මේ වස්තුවක් තියෙනවා මේ වස්තුව වටේ තියෙන අවකාශයක්. ඉඩක්නේ. මේ අවකාශය තුල කක්ෂගත වෙලා තියෙන තවත් වස්තුවකට තමයි චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. චන්ද්‍රිකාවක්. එතකොට කෘත්‍රිම චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකක්ද? කිසියම් වස්තුවක් වටා අන්න හරි. කක්ෂගත කරලා තියෙන කක්ෂගත වෙලා තියෙන මිනිසා විසින් නැත්නම් නිර්මාණය කරලද වස්තුවකට තමයි කෘත්‍රිම චන්ද්‍රිකාවක් කියන්නේ. ස්වභාවික චන්ද්‍රිකාවක් කියලා කියන්නේ කිසියම් වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන ස්වාභාවිකව නිර්මාණලා තියෙන චන්ද්‍රිකාවට මම හිතනවා උත්තරින් ආයෙත් ඔකට තව පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. කලින් පැහැදිලි කරත් මට තේරෙන්න ඉතින් කියලා දෙනවා. මේ ගොඩක් නෑ මම මේ විද්‍යාව ගන්නව නෙවෙයි නමුත් අපි යම් කිසි අවබෝධයක් තියෙන්න ඕනේ මෙතන. චන්ද්‍රිකා වර්ග දෙකයි ස්වභාවික චන්ද්‍රිකා කෘත්‍රිම චන්ද්‍රිකා. දැන් පෘථිවිය වටා තියෙන ස්වභාවික චන්ද්‍රිකා ගන්න ඕගොල්ලෝ දැන් සමහර ග්‍රහ වස්තු වටා විශාල ස්වභාවික චන්ද්‍රිකා ප්‍රමාණයක් තියෙනවා. බ්‍රහස්පති ගත්තාම නේද? සෙනසුරු ගත්තාම විශාල ඒවා මේ මංග නක්ෂත්‍රේ නේ මං කියන්නේ ග්‍රහලෝක විතර ගත්තා හැමද? දැන් සූර්යයා ගත්තාම සූර්යයා වටත් තියෙනෝනේ කක්ෂයක්. සූර්යයා වටත් කක්ෂයක් තිබෙනවා. ඒකෙත් විශාල දැන් ඒකේ වටේ තියෙන චන්ද්‍ර අයර කියන්නේ අරක ග්‍රහ වස්තුව මේක
චන්ද්‍රිකාව බවට. එතන පෘථිවිය චන්ද්‍රිකාව බවට පත් වෙනවා සූර්යයා වටා යනකොට නේද? ඒක තමයි මේ කියන්නේ. හරිද? හරි. මම හිතනවා ටික තේරෙන්නේ නැති කියලා උටලා මම හිතන විස්තර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මෙන්න මෙතන අභ්‍යවකාශ තාක්ෂණයේ වැදගත් සිදුවීම් මොනවද කියලා අහුවොත් පළවෙනි එක තමයි ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම. දෙවෙනි එක වොක් ස්ටොක් කියලා කවුද ගියා අර ඔයගොල්ලෝ දන්නවනේ කවුද පළවෙනි මිනිසා යූරි ගගාරින් අභ්‍යවකාශයට ගිය පළවෙනි මිනිසා බවට පත් වීම. මේක දෙවෙනි කාරණාව. වොක් ස්ටොක් 1 මේක දෙවෙනි කාරණාව බවට පත් කරගන්න. ඊළඟට තුන්වෙනි තව එකක් තියෙනවා. තව තියෙන කාරණාවක්. මෙන්න තුන්වෙනි එක. මොකක්ද? සාන්ද මතර මිනිසා යැවීම. අන්න ඒක 1969 යන බලන්න. මේ වෙනකන් ඔන්න ඔතෙන්ට එනකන් ඒ කියන්නේ ඕන් තරංගයක් ලෙස තමයි මේක කළේ. තරංගයක් ලෙස තමයි කළේ. මොකක්ද තරංගේ? සෝවියට් සමූහවලට එක තරංගයක් ඉදිරි කළා. දැන් ඇමරිකාව මේ වෙනකන් පසුගාම හිටියේ. ඔයගොල්ලෝ දන්නනේ තරංගයකදී හැම වෙලාවෙම ප්‍රතිවාදියාට වඩා පියවරක් ඉස්සරහට යන්නේ බලන්න. ඒතොර සෝවියට් සමූහාණ්ඩුව නැත්තම් සෝවියට් සමූහාණ්ඩුව සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව සංගමය අර අභ්‍යවකාශයට යවනවා පළවෙනි යානය ඊළඟට අභ්‍යවකාශ ස්පුට්නික් 1 කියලා 1957 1961 වසර 4කට පස්සේ වොස්ටොක් කියලා තවත් යානයක් යවනවා මිනිසෙකු සමග යූරි ගගාරින් කියන මිනිසා මෙහෙම පියවර දෙකක් ඕම් ගන්නවා. පියවර දෙකයි ගන්න. තව පියවරකට යනවා මොකද්ද? ඇමරිකාව තමයි ඊළඟ පියවර තියන්නේ. ඊට වඩා එහාට යනවා. අර පෘථුවිය වටා කක්ෂගත වෙලා තියෙන ස්වභාවික චන්ද්‍රිකාවක් වන සඳ මතට මොකක් කරනවද? මිනිසුන් යවනවා. මිනිසුන් යවනවා. නේද? මේ ඉන්නේ නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්රින් මට ඉදත් හරියට මතක නැතුණා ඒ වචනේ බලමු අපි ඉස්සරහට. ඒතර මෙන්න මේක තමයි මේ කරුණු තුන තමයි මෙතෙන්ද අපි ඉගෙන ගන්න තියෙන්නේ. මොකද්ද? අභ්‍යවකාශ තාක්ෂණ වැදගත් සිදුවීම් තුනයි. ස්පුට්නික් 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම, වොක් ස්ටොක් යානෙන් අභ්‍යවකාශයට යූරි ගගාරින් යැවීම පළමු මිනිසා බවට පත් වීම, පළමු මිනිසා අභ්‍යවකාශයට යැවීම ඊළඟට තුන්වෙනි කාරණාව තමයි සඳ මතට මිනිසා යැවීම. ඕක තමයි මේක කතා කර තියෙන්නේ. කියන්නේ අභ්‍යවකාශ තාක්ෂණයේ ආරම්භයේ වැදගත් සිදුවීම් ටිකක් වෙයි. දැන් ඔක ගොඩාක් එහා දියුණුයි. ওই පළමු පියවර. හරිද? හරිද? හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි මේ තියෙන ස්පුට්නික් 1 එක මේ තියෙන්නේ වොක් ස්ටොක් යානය මේ යූරි ගගාරින් දැන් කතා කර කාරණා තුන මේ කරුණු තුන උතන තියෙනවා. හරිද? ඔච්චරයි උතන තියෙන්නේ. ඔය ටික පොඩ්ඩක් බලාගත්තා. දැන් මෙන්න මෙතන තියෙනවා අර තියෙන මෙන්න තියෙනවා. අභ්‍යවකාශ වස්තුවක් වටා කක්ෂගත වී ඇති තවත් වස්තුවක්. කියන්නේ වස්තුවක් වට අවකාශය තුල වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන තවත් වස්තුවකට තමයි චන්ද්‍රිකාවක් කියන්නේ. හරි සරලයි. මොකක්ද චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකද්ද? වස්තුවක් වටා කක්ෂගත අවකාශය තුල වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන තවත් වස්තුවකට තමයි චන්ද්‍රිකාවක් කියන්නේ. මොකද දැන් කතා කරද්දී මම අපු කතා කරන්න යන්නේ නැහැ. හරිද? සූර්යයා වටා කක්ෂගත කරන පෘථිවියද පෘථිවි වටා කක්ෂගත කරන චන්ද්‍රයාද ස්වභාවික චන්ද්‍රිකාවයි. දැන් ඔයගොල්ලෝ දන්නවා එතකොට සූර්යයා අපි හිතමු සූර්යයා ගමුකෝ. දැන් සූර්යයා කියලා කියන්නේ වස්තුවක් නම් අවකාශයේ එක වටා අවකාශයක් තියෙනවා. ඒ අවකාශයේ වටා ඔයගොල්ලෝ දන්න විදියට ස්වාභාවික චන්ද්‍රිකා කීයක් තියෙනවා? හොඳට අහගන්න. අපි හිතමු මේ ඉන්නේ සූර්යයා. මේ සූර්යාගේ මේ තියෙන අවකාශයක්. මේ අවකාශය මේක අපි මේක තමයි වස්තුව. මේක අපි කියන කිසියම් වස්තුවක් කියනකොට මේ කිසියම් වස්තුවකින් මේ සූර්යයා කියන වස්තුවයි. සූර්යයයි. දැන් සූර්යාගේ වටා තියෙන අවකාශයක්. මේ අවකාශයේ වටා ග්‍රහ වස්තුන් නැත්තම් ග්‍රහ වස්තු නෙමෙයි. චන්ද්‍රිකා කීයක් ස්වාභාවික චන්ද්‍රිකා කීයක් කක්ෂගත වෙලා තියෙනවා? 8. යද? 8යිද? චන්ද්‍රයන් එක්ක 9. අන්න 9. මොකද පුතේ 9 කියන පදනම කියන්නකෝ. ඒ 9 කිව්වේ. ඔයගොල්ලෝ දන්නවනේ අර අපි මේ නවග්‍රහ කියලා ගන්නෙත් අපි සමහරලාට නේද? මොනවද? බුද්ධ නේද? බුද්ධ කියලා ගන්නේ මේක වටා තියෙන එක. බුද්ධ නේද? සීකුරු දන්නවනේ? බුද්ධ සීකුරු පෘථුවිය ඒ විදිහට ගත්තාම කීයද? අන්න හරි. ඔන්න ওই ටික ඔය කියන්නේ. ඒ 9. හැබැයි 9 නෙවෙයි දැන් කියනවා තව. ප්ලූටෝත් එක්කද? අලුතෙන් නේද? නෙප්චූන් ප්ලූටෝ ඒවෙන් පස්සේ තවත් හොයාගත්ත කියලා කියනවනේ. ඒවත් ඔක්කොම මොකද දැන් අපිට සූර්යයා වටා දැන් අපි ගන්නවා එක්කෙනෙක් එතනින් ගන්න බුද්ධ ඊළඟට අපි නිකන් කපිලටම ගත්තොත් ඒ කපිලට හිටින්නේ නැහැ කිසිසේත්ම දිකුරු ඉන්නවා ඊළඟට
අන්න තියෙනවා පෘථිවිය. ළඟට ඒ විදිහට මෙහෙම එක පෙළට ඉන්නේ නෑ. හරිද? මම මේ ඔකට තේරෙන්නේ නැද්නේ? දැන් මේ ඔක්කොම මොකද වෙන්නේ? මෙයාවට මොකක් වෙනවද? මේ ග්‍රහවස්තු ඔක්කොම මෙයාවට කරගෙන මොකද්ද කියන්නේ? පරිභ්‍රමණය. පරිභ්‍රමණය වෙනවා කියලා කියන්නේ. පරිභ්‍රමණය කියලා. හරිද? හරි. මේ සූර්යයා කියලා කියන්නේ ඒකට අමුතු එකක් නෙවෙයි. ඒකත් වස්තුවක් විදිහට මතක තියාගන්න. හරිද? මම හිතනවා ওই ටික තේරෙන්න ඇතේ කියලා. දැන් ඔතන ඕක කොහොම වෙද්දි? ඔතන ඕක ඔය පාඩමේ කිව්ව කරනවා. ඔය මේක වටා මේ ටික යන අතරේ දැන් පෘථිවිය ගත්තොත් එහෙනම් පෘථිවියට මොකද වෙන්නේ? ඒකෙත් අවකාශයක් තියෙනවා නේද? ඒ අවකාශය මොකෝ වෙන්නේ? චන්ද්‍රයා පරිභ්‍රමණය. මෙයා වටේ චන්ද්‍රයා ගමන් කරනවා. අන්න බලන්න. එයාට දැන් මම හිතන්නේ මෙතන හොඳට තේරෙන්න ඇති ඔයගොල්ලෝ. සූර්යයා ඉන්නවා, සූර්යයා වටා කක්ෂයක් තියෙනවා. ඊට ඒක මේ අවකාශය තුල ඔන්න මේ ග්‍රහ ලෝක ටික නැත්නම් අපි කියන ස්වාභාවික චන්ද්‍රයන් ටික ස්වාභාවික චන්ද්‍රිකා ටික ගමන් කරනවා. බුදු සිකුර. ඊළඟට මේක වටා මේ ග්‍රහයන්ට තව උපග්‍රහය ඉන්නවා. ඒ උපග්‍රහය දැන් මෙයා වටා ඉන්න ග්‍රහය ටික තමයි මේ අපි පෘථිවිය ඇතුළේ ওই සියලුම ග්‍රහයන් ටික, ග්‍රහ ලෝක ටික. ඒතර මේ සූර්යයා කියන වස්තුව වටා කරකවෙනවා මේ පරිභ්‍රමණය මේ ග්‍රහ ලෝක 9 අපි 11ක් විතර සලකන සමහරට ප්ලැනට් කියලා නම නේද? හරි. ග්‍රහ ලෝක දැන් සාමාන්‍ය සලකන 11ක් විතර තියෙනවා. දැන් නවග්‍රහ බල කියන එක පොඩ්ඩක් එහාට ගිහලා දැන් 11 ග්‍රහ බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මම කියන්නේ මෙයා වටා සූර්යයා වටා මෙහෙම පරිභ්‍රමණය වෙන ග්‍රහ ලෝක තියෙනවා. ස්වාභාවික චන්ද්‍රිකා තියෙනවා. ඒ ස්වාභාවික චන්ද්‍රිකා වටා තව දුරටත් පරිභ්‍රමණ චන්ද්‍රිකාවක් තියෙනවා. ඔක තේරෙනවා ඇති මම හිතනවා තව විස්තර කරන්න අවශ්‍ය නැහැ. හරිද? ඔන්න දැන් ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ඇති මේ කිව්ව කාරණා පිළිබඳව. හරිද? හරි. ඉක්මන් කළ යමු පාඩමට ඊළඟට දැන් උයි අන්න ඒ වගේ දැන් එන අපිට පේනවා දැන් මේව එහෙම යන්නේ නේ. කිසියම් කක්ෂයක් වටා යදුවාම නේද? දැන් ඔයගොල්ලෝ අපි නිකන් ගත්තොත් එහෙම දැන් මෙහෙම අපි සූර්යයා දැක්කහම ඔයගොල්ලෝ පේනවා මේකේ කක්ෂයක් තිබුණා. ඒ කක්ෂය වටා ග්‍රහලෝක ගමන් කරනවානේ. මේව එකිනෙක ගැටෙන්නේ නැහැ. සමහර ගැටෙන්නත් පුළුවන්. ගැටෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. කියන්නේ මේව නෙවෙයි. මේවායේ වෙන ග්‍රහලෝක. මේවා කක්ෂගත වුණාම ඒවා ඉලිප්සාකාර හැටියට ගමන් කරනවා. ඒවා එහෙම යන්නේ නැහැ. ඒ කක්ෂයේ ගමන් කරනවා. මෙන්න මේක මේක භාවිතා කරා මොකක් කරන්නද? කෘතිම චන්ද්‍රිකා මේ කෘතිම චන්ද්‍රිකා කෘතිම චන්ද්‍රිකා කක්ෂක කරන ඕක භාවිත කරනවා. يعني මේව එහෙම යන්නේ නැතුව මේක වටා ගානට ඉලිප්සාකාර හැටියකට මේ භ්‍රමණය වෙමින් කරකැවෙමින් තියෙන නිසා පරිභ්‍රමණය වෙමින් තියෙන නිසා ඒ තාක්ෂණයේ ඒ දැනුම භාවිතා කරා අපි එහෙනම් දැන් මේ ඔය තියෙන ඒවා ඕහොම තියෙන්නරලා අපි දැන් සූර්යයා වටා තියෙන ස්වභාවික චන්ද්‍රිකාව වගේම පෘථිවිය වටා තියෙන ස්වභාවික චන්ද්‍රිකාව වගේම අපි කෘතිම චන්ද්‍රිකාව බලමු අර විදිහට යවන්න පුළුවන්ද කියලා ඒක වටේ. අන්න ඒක තමයි අපි අර කියන චන්ද්‍රිකා තාක්ෂණයේ සංකල්පයත් එක්ක එන්නේ. ඒක තමයි අර පෘථිවිය වටා පරිභ්‍රමණය කරන්න මේ වෙන්නේ. හරිද? ස්පුට්නික් 1 ඇතුළු ඔය කියන කාරණා ටික. එතකොට ඔය ටික කිව්ව කාර්යය උතන හරිය. ඊළාට මෙතන තියෙනවා මේක අපි කතා කරා කිසිතේ කලින් දසියේ තාක්ෂණික දෘෂ්ටි කෝණයෙන් බලන කල අභ්‍යගත තාක්ෂණයේ මේ ප්‍රධාන ශේෂ තුනයි. දැන් මේ කතා කරන්නේ මොන චන්ද්‍රිකා ගැනද? මේ කතා කරන්නේ මොන චන්ද්‍රිකා ගැනද? කෘතිම චන්ද්‍රිකා. මේ කතා කරන්න හදන්නේ කෘතිම චන්ද්‍රිකා වර්ග තුනක්. මොකද්ද කෘතිම චන්ද්‍රිකාවක් කියලා කියන්නේ? අවකාශයක් තුල වස්තුවක කක්ෂගත වීම. අවකාශයක් තුල වස්තුවක් වටා කක්ෂගත කර ඇති තවත් කෘතිම වස්තුවක්. අන්න අලුත් වචනයක් කියන මොකක්ද දෙන්නේ? වස්තුව. දැන් අපි මේ චන්ද්‍රිකාවක් කියලා ගත්තාම අතන හරිනේ නේ. කෘතිම චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකද්ද කියලා හොත් අපිට අර කෘතිම කියන වචනේ ගන්න වෙනවා. මොකද්ද කෘතිම චන්ද්‍රිකාවක් කියලා කියන්නේ? කිසියම් වස්තුවක් වටා මෙතන අපිට කිසියම් වස්තුවක් කියලා අපිට ගන්න අපි වෙන ග්‍රහ වස්තු වලට යවලා නැහැනේ. වෙන කක්ෂගත කරලා නැහැ. පෘථිවිය වටානේ කක්ෂගත කරලා තියෙන්නේ. එහෙනම් කෘතිම චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකද්ද? පෘථිවිය වටා කක්ෂගත කරලා තියෙන මිනිසා විසින් නිර්මාණය කරලද වස්තුවක්. පැහැදිලිද මං කියන එක? පෘථිවිය වටා කක්ෂගත කරලා තියෙන මිනිසා විසින් නිර්මාණය කරලද වස්තුවක් තමයි කෘතිම චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. එවැනි චන්ද්‍රිකා වර්ග තුනක් තියෙනවා. සංනිවේදන චන්ද්‍රිකා තියෙනවා, කමියුනිකේෂන් සැටලයිට් සිස්ටම් අපි කලින් දැස් කතා කරා. ඊළඟට වායුගෝලීය හා පෘථිවි සමේශ චන්ද්‍රිකා පද්ධති atmospheric and earth observation satellite systems කියන එක. ඊළඟට ගෝලීය ආන්තර චන්ද්‍රිකා පද්ධතිය තියෙනවා, global
navigation satellite systems කියලා. හරිද? ඔය වර්ග තුන තමයි තියෙන්නේ. ඒකෙන් අපි සංවේදී චන්ද්‍රිකා පද්ධතිය ගැන කතා කරා කලින් දවසේ. ඒකදී අපි හඳුනාගත්තා wireless word. wireless කියන වචනේ තේරුම මතකයි නේද? ඔව් ඔව් wireless කියනවා. දැන් wireless කියන එකේ less කියන වචනේ භාවිත කරලා වෙන වචන හදා ගන්න පුළුවන් නේ? පුළුවන් වෙන්නට ඕනේ. ඉංග්‍රීසි වචන හදන්න පුළුවන්. less කියන එකේ less කියන ප්‍රත්‍ය අර්ථය මොකක්ද? නැත කියන එක. නැත කියන එක. නැත කියන අර්ථය තමයි less කියන එකෙන් එන්නේ නේද? wireless දැන් ඕක සිංහලුත් කියන සමාන නේද? සමාන මඩ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා මේ වියදන් less නේ එහෙම එකක් තියෙනවා නේද අර. මොකද දැන් මිය ගියේ මේ සොලින් පෙරේරා ඉන්න ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා වියදන් loss නේ less ඔහම එකක් තියෙනවා. මම කොට හරියට මතක දෙන්න. ඔහොම less කියන එක. less කියන්නේ මොකක්ද එහෙනම්? නෑ කියන එක. නේද? wireless word. ඒතර මෙච්චර කාල wireless wire වලින් තිබ්බේ 1945 දී wireless word කියලා සංග්‍රහවක අන්නර තාක්ෂණික අදහසක් පළ කරනවා. ඒක අපි දැනගත්තා. මේක අමුතුවෙන් කතා කරන දෙයක් නෑ. මේක හරිද? ඒක චුට්ටක් අපි අවධානයට ගත්තොත් එහෙම පොඩි අපි කලින් කතා කර එකක් නිසා වැඩි වෙලාවක් ඒකට ගන්නේ නැහැ. මේකේ මේ මොකද්ද වෙන්නේ කියලා අපි ගත්තොත් එහෙම අපි මේකේ වෙන්නේ දැන් මෙහෙම පෘථුවිය තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ පෘථුවිය තියෙනවා. මේක අපේ කොටස් තුනකට මෙහෙම ගත්තොත් වර්ග කරලා කොටස් තුනකට බෙදලා වර්ග කරලා ගත්තොත් හොඳට හදන්න. ඔන්න කොටස් තුනකට වර්ග කරලා ගත්තොත් පෘථුවිය වදිනේ. නෝ අපි තුන් කොටස් තුනයි කියලා. මේක කීයද 120යි කෝණය. ඔයගොල්ලෝ දන්නේ මේ කෝණ නේ. කෝණ ගැන අදහසක් දන්න. ඔයගොල්ලෝ දන්නවනේ ගණිත ඉගෙන ගත්තා ඔයගොල්ලෝ දන්නවනේ කෝණ ගැන නේද? මේක 120යි. මේක 120යි. මේක 120යි. ඒතකොට යම් කිසි මේක ප්‍රතිලක්ෂ කොට බාහිර කෝණ වල එකතුව 360යි කියලා දන්නව නේද? 360යි. බාහිර කෝණ බාහිර කොච්චර කෝණ ආවත් ඒවා එකතුව 360යි. ඔක ගණිතයේ දන්න ඔයගොල්ලෝ දන්න. හරිද? එතකොට මේක හරියට දැන් මේක මේ ටික 100කට අරන් එහෙනම් මේ කෝණේ අපි 100ට මෙහෙම මෙතනින් හතරක් ගන්න නැහැ. එහෙම ගන්න නැහැ. හරිද? මෙයා අතසි ක්ලාක් කියන්නේ මෙහෙම එකක්. එයා කියනවා මේක අපි හරියට පෘථිවි කේන්ද්‍රයේ පදනම් සමකයේ කේන්ද්‍රයේ පදනම් කරගෙන චන්ද්‍රිකා තුනක් කක්ෂගත කරනවා. චන්ද්‍රිකා තුනක් කක්ෂගත කරනවා. මේ තියෙන එකක්, මේ තියෙන එකක්, මේ තියෙන තව එකක්. මේවා කෘත්‍රිම චන්ද්‍රිකා. මේ චන්ද්‍රිකා තුන කක්ෂගත කරලා මේවා මොකක් කරන්න පුළුවන්ද අපිට? මෙවෙන් පුළුවන්. මේ තියෙන එක චන්ද්‍රිකාවක්, මේ තියෙන තව චන්ද්‍රිකාවක්, මේ තියෙන තව චන්ද්‍රිකාවක්. මේ මොකක් කරන්න පුළුවන්ද? මේ ලෝකයේම එකම ජාලයක් වඩපත් කරගන්න. මොකද තමයි. අර 180 කෝණයකට කියලා කිව්වේ ඒකයි. 180 කෝණයකට මේ කක්ෂගත කරනවා කියලා කිව්වේ ඒකයි. 180 කෝණයකට මේක තියන්නේ. එතකොට මේක කක්ෂයේ කවාකාර කක්ෂයක් නෙවෙයි කවාකාර. කොහොම කවාකාර කියලා අපි දන්නවනේ නේද? ඒතර කිලෝමීටර් කොච්චර ඉහළින්ද මුහුදු මට්ටමේ ඉඳලා? 35786 කියන්නේ සාමාන්‍ය දරුවෝ මතක තියාගන්න. 35786ක් ඉහළින් මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 35786ක් ඉහළින් තමයි මෙන්න මේ 180 කෝණ චන්ද්‍රිකා තුනක් මොකක් කරනවද කක්ෂගත කරන්නේ 180 කෝණයකට ස්ථාවර කරන්නේ හරිද එතකොට දැන් ඔන්න ඔයගොල්ලෝ උතෙන්ට ලියා ගන්න මෙන්න මේ කාරණාව අර ඊළඟ කරුණ විතර අපි අන්තිමට ලිව්ව කාරණාව ඔයගොල්ලෝ මතක ඇති මේ අපි අන්තිමට ලිව්වේ අපි චන්ද්‍රික ඔයගොල්ලෝ ලියා ගන්න අන්තිමට ලිව්වේ මේ ලියන්න ඕනේ මේක ලිව්වේ නැහැ නේ අපි චන්ද්‍රිකාවක් යනු ඒක තමයි ඊළඟ මාතෘකාව ඉක්මන් කරලා ලියා ගන්න චන්ද්‍රිකාවක් යනු හරිද ඒකට මේ කරුණු ටික මෙන්න මෙතනටකන් එන්න ඕනේ චන්ද්‍රිකාවක් යනු කියන කාරණාවට දාලා මේ ටික විතර දක්වා එන්න හරි චන්ද්‍රිකාවක් යනු කියන එකට දාලා ඔන්න මෙතනටකන් එන්න ඕනේ ඔන්න හයිලයිට් කරපු ටික එතෙන්ට මේ මාතෘකාවට ඊළඟට සංනිවේදන චන්ද්‍රිකා කියන එක ගත්තාම සංනිවේදන චන්ද්‍රිකා සම්බන්ධයෙන් පළවෙනි ඒ මාතෘකාව ලියන සංනිවේදන චන්ද්‍රිකා සංනිවේදන චන්ද්‍රිකාවක් යනු ඊළඟ මාතෘකාව ලියන්න සංනිවේදන චන්ද්‍රිකාවක් යනු හරිද හරි ඊවද සංනිවේදන චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකක්ද කියලා මේ මෙතන තියෙනවා සංනිවේදන චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකක්ද කියලා මෙන්න මෙතන තියෙනවා සංනිවේදන චන්ද්‍රිකාවක් යනු කොහොමද කියන එක සම්බන්ධයෙන් අහුවොත් පෘථිවි සමක තලයේ මත මධ්‍යන මුහුදු මට්ටමට කිලෝමීටර් 55700ක් උදරි පිහිටි කවාකාර කක්ෂය කිනක අංශයක සූ පරතරයක් සහිත ස්ථානයේ කොට කර ඇති ස්ථාවර චන්ද්‍රිකා තුනක් මගින් මුළු පෘථිවිම ආවරණය කළ හැකි
මුළු පුදුම ආවරණය කිරීම තමයි සංවේදන චන්ද්‍රිකා කියන්නේ. සංවේදන කාර්යසදා භාවිත කරන චන්ද්‍රිකාවේ සංවේදන චන්ද්‍රිකා කියලා කියන්නේ. ඊළඟට ඊළඟ මාතෘකාව ලියන්න. ඒකත් මම කොහොමද ලියනවා? ඊළඟ කාරණාව සංනිවේදන චන්ද්‍රිකාවල ප්‍රයෝජන. දැන් අර ඔයගොල්ලෝ පළවෙනි අතනකෝ සංවේදන චන්ද්‍රිකා කියන්නේ මොකක්ද කියන එකට අදහස මෙතන තියෙනවා. මෙතන තියෙන සංනිවේදන චන්ද්‍රිකා කියන්නේ මොකක්ද කියලා. ඊට මෙන්න මෙතන තියෙනවා සංනිවේදන චන්ද්‍රිකා යනු. මෙතන තියෙන සංනිවේදන චන්ද්‍රිකාවල ප්‍රයෝජන. මේක ලියාගෙන ඊළඟ මාතෘකාව සංනිවේදන චන්ද්‍රිකාවල ප්‍රයෝජන. සංනිවේදන චන්ද්‍රිකාවල ප්‍රයෝජන. මට මෙතනින් උත්සාහ කළ කියන්නකො මොනවද සංනිවේදන චන්ද්‍රිකාවල ප්‍රයෝජන කීපයක් නිකන්. බලමුද අපි දැන් ප්‍රයෝජන ටික වටිනවනේ ප්‍රයෝජන ටික. මෙන්න තියෙන පුතේ පළවෙනි කාරණාව පෘථිවියක ස්ථානයක සිට තවත් ස්ථානයකට තොරතුරු සංවේදනයට අතරමැද ලෙස ක්‍රියා කිරීම. අන්න පළවෙනි කාරණාව. මෙන්න එකක්. පළවෙනි කාරණාව මොකද්ද? පෘථිවියේ එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට තොරතුරු සංවේදනය කිරීමට අතරමැද ලෙස ක්‍රියා කරනවා. තොරතුරු සංවේදනයේ අතරමැද ලෙස ක්‍රියා කිරීම තමයි පළවෙනි කාරණාව. ප්‍රයෝජනේ පළවෙනි ප්‍රයෝජනේ. හරිද? ඊළඟ ප්‍රයෝජනේ බලන්නකෝ. ඊළඟ ප්‍රයෝජනේ තමයි මෙන්න මේක. මේවා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඊළඟ කාරණාව. අන්තර්මහද්වීප, අන්තර්දේශීමා සහ ස්වදේශික දුරකථන ගුවන්විදුලි රූපවාහිනී හා අන්තර්ජාල සංවේදන කටයුතු වලට ඒක තමයි කලින් ඉත නේද? ඒක ගන්න මෙහෙම ගන්න එපා. කොහොමද? ඒක ගන්න එපා. කියන්න එපා. ඒක ගන්න එපා. දැන් අර මෙන්න මේක ওই පළවෙනි කාරණාට අදාළ ටික තමයි මේ ටික. මොකක්ද එකෙන් කරන්නේ පළවෙනි කාරණාට අදාළ ටික කියන්නේ? එක් ස්ථාන තවත් ස්ථාන තොරතුරු සංවේදනය කිරීම අතරමැද ක්‍රියා කිරීමේදී අන්න අර කිව්ව කාරණා මොකද්ද? එකක් තමයි අන්තර්මහද්වීප, අන්තර්දේශීමා සහ ස්වදේශීය දුරකථන ගුවන්විදුලි රූපවාහිනී අන්තර්ජාල සංවේදන කටයුතු වලට භාවිතා කරන එක කියන්නේ. හරිද? ඊළඟට මේ තියෙන තවත් කාරණා. ආයක මෙහෙම ගන්න පුතේ මෙන්න මෙතන කාරණා දෙකක් විදිහට. තුනක් ගන්න පුළුවන් මෙතනින් කාරණා. ප්‍රයෝජන තුනයි. ඉතින් මේක තව ප්‍රයෝජනයක්. මේක තව ප්‍රයෝජනයක්. මොනවා ප්‍රයෝජන තුනක් තියෙනවා. පෘථිවියක ස්ථාන තවත් ස්ථාන තොරතුරු සංවේදනය අතරමැද ක්‍රියා කිරීම, අන්තර්මහද්වීප, අන්තර්දේශීමා සහ ස්වදේශීය දුරකථන ගුවන්විදුලි රූපවාහිනී අන්තර්ජාල සංවේදන කටයුතු. දැන් ඔයගොල්ලෝ මේ වර්තමානයේ අන්තර්මහද්වීප කියන්නේ මහද්වීප අතර සංවේදන කටයුතු කරගන්න. ඊළඟට අන්තර්දේශීමා කියලා කියන්නේ දේශීමා ඇතුලේ සංවේදන කටයුතු. ඊළඟට ස්වදේශීය දුරකථන, විදේශීය දුරකථනත් ඔය විදිහම ඊළඟට ගුවන්විදුලි රූපවාහිනී අන්තර්ජාල සංවේදනයන් ස්වදේශීය දුරකථන ලංකාවේ දුරකථන අතර සම්බන්ධතාවය වෙන්න පුළුවන්. ඊළඟට ගුවන්විදුලි කිව්වා මේක. රූපවාහිනී කිව්වා මේක. අන්තර්ජාල සංවේදනය කියලා කියන්නේ ඒක. ඔන්න ඕක තමයි භාවිත දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ගෝලීය සමුද්‍රීය සංවේදන කටයුතු. ගෝලීය සමුද්‍ර මුහුදාශ්‍රිත කරන ලබන සංවේදන කටයුතු වලට මේ සංවේදන චන්ද්‍රිකා පද්ධතිය භාවිතා කරනවා කියන එක තමයි ඕකෙන් කියන්නේ. හරිද? හරි. ඊට අපි යමු මේ වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය. මේක නම් පොඩ්ඩක් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය වලින් මොකද වෙන්නේ කියලා. මේකේ ප්‍රයෝජන ටික බලන්න ඉස්සෙල්ලා. එතකොට ඔයගොල්ලන්ට මේක තේරෙනවා. මේ බලන්න ප්‍රයෝජන ටික ඉස්සෙල්ලා මම එන්න කලින් ඔයගොල්ලෝ මේ මාතෘකාව ලියන්න වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය යනවා. වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය අනු කියලා ලියන්නකො මේක තේරුම් ගන්න. මේක සමහරවිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහරවිට ඔක. හරිද? තේරෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය යනු.
හරිද? හරි. ඊළඟට ලියා ගන්න ඔතන මාතෘකාව මම ඒකට එන්න කලින් මෙහෙම ලියා ගන්න මේ ප්‍රයෝජන කියලා ලියන්නකෝ. කෙටියෙන් ලියන්න අර වායුගෝලීය හා පෘථිවි සමීක්ෂ චන්ද්‍රිකා පද්ධතිය වල ප්‍රයෝජන. ප්‍රයෝජන. ප්‍රයෝජන කියලා ලියා ගන්නකෝ. 6:30 ට 6:30 වගේ වෙනකොට අපි අවසන් කරමු. පාඩම නමුත් හරියට කරගන්න ඕනේ. ඒකයි මම මේ බැලුවේ ඔයගොල්ලන්ට මේ නොතේරලා මේක නිකන් ඔහේ උඩි පල්ලෙන් කතා කරන් ගිහලා වැඩක් නැහැ. මේක අපේ සාමාන්‍ය දෙනක කොයිතරම් වටිනවද කියලා ඔයගොල්ලෝ තේරෙන්නේ නැතිනේ. ඒ නිසා මේක වටිනවා. හරිද? හරි. එතකොට අපි අවසාන වශයෙන් කතා කරමින් ඉන්නේ මේ අපි අන්තිමට මම ඔයගොල්ලෝ ලියන්න කිව්වේ මේ පෘථිවි හා වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය. මේ කෘත්‍රිම චන්ද්‍රිකා වර්ගයේ දෙවෙනි වර්ගයේ සංවේදනයට තියෙන චන්ද්‍රිකා තියෙනවා. සංවේදනයේ තියෙන චන්ද්‍රිකා වලින් දැන් ඉටුන කාර්යයක එක ස්ථානයේ තවත් ස්ථානයකට සංවේදන අතරමැද ලෙස ක්‍රියා කරනවා. අන්තර්මහද්වීප අන්තර්දේශ සීමාවල තරංගමාලා බෙදා හරිනවා. මේ ඔයගොල්ලෝ දන්නවා මේ චන්ද්‍රිකා මාර්ගයෙන් මොකද්ද කරන්නේ? තරංගමාලා බෙදා හැරීම කරන්නේ. තරංගමාලා බෙදා හැරීම කරන්නේ. ඒ කියන්නේ අන්තර්මහද්වීප අන්තර්දේශ සීමා වලට දාලා තරංගමාලා බෙදා. ඊට අමතරව දුරකථන ගුවන් විදුලි රූපවාහිනී අන්තර්ජාල සංවේදන කටයුතු සහ තරංගමාලා බෙදා හැරීම. මේකත් කරන්නේ සංවේදන චන්ද්‍රිකා පද්ධතිය. ඊළඟට ගෝලීය සමුද්‍රීය සංවේදන කටයුතු මට කියන්නකෝ ගෝලීය සමුද්‍රීය සංවේදන කටයුතු වලදී කියලා අදහස් කරන්න මොකද්ද? ගෝලීය සමුද්‍රීය සංවේදන කටයුතු කියලා අදහස් කරන්නේ මොකද්ද? ගෝලීය සමුද්‍රීය සංවේදන කටයුතු. සිනලි මොකද්ද කියන්නේ මේ? ගෝලීය සමුද්‍රීය සංවේදන කටයුතු. මොකද්ද මේ කියන්නේ? මොකක්ද මේ කියලා කියන්නේ ගෝලීය සමුද්‍රීය සංවේදන කටයුතු. මොකද්ද ගෝලීය සමුද්‍රයේ තියෙන සංවේදන කටයුතු මොකක්ද? මුහුදනේ මේ කියන්නේ මුහුදේ මොකක්ද තියෙන සංවේදන කටයුතු? මාළු ටෙන්න යන්න කියන්නද එහෙම මොකක් හරි එකක්. දැන් ඔයා අවුලට මාර්ගය දෙන්න. මොකද්ද? අවුලට උපකාරයක් වල. අන්න හරි ඒක තමයි. ඒකේ අදහස මොකද්ද කියලා මම අහන්නේ. කාටද මේකේ ප්‍රයෝජනෙ තියෙන්නේ? සමුද්‍රයේ. දීවරයන්ට. නාවිකයන්ට දීවරයන්ට. නාවිකයන්ට දීවරයන්ට. ගවේෂකයන්ට. ආන්න හරි. නාවිකයන්ට ඕන. නාවිකයන්ට දීවරයන්ට ඊළඟට ගවේෂකයන්ට. මේ නාවික කියලා අදහස් කරන්නේ අර ඔයගොල්ලෝ දන්නව නේද? හමුදා මේ මොකද්ද මේ නාවික හමුදාව අන්න ඒක ඔය කියන්නේ. ඒවට විශාල වශයෙන් මේක භාවිතා වෙනවා. හරිද? නාවිකයන්ට දීවරයන් දැඩි ලෙස මේ සමුද්‍රයේ ඒකම වචනේ කොහොම සමහරට තේරෙන්නේ නැත්නම් ඒක අවබෝධ කරලා තියාගන්න. මේ කියන්නේ අර නාවිකයන්ට ඊළඟට දීවරයන්ට තමයි මේ අවශ්‍ය කරන්නේ. මේ මොනවද මේකේ භාවිතා කරන්නේ? තරංගමාලා. තරංගමාලා භාවිතා කරන නිසා. හරිද? හරි. එතන වායුගෝලීය හා පෘථිවි සමීක්ෂ චන්ද්‍රිකා පද්ධතියක් ජනුකුමද්ද කියන එකට අපි යන නිසා අපි ඒකේ භාවිත ඒකේ ප්‍රයෝජන ටික බලලා ඉවරලා. මෙන්න මෙතන තියෙන ප්‍රයෝජන ටික. මෙන්න මෙතන තියෙනවා ඔය කිව් එකේ ප්‍රයෝජන මොනවද? වායුගෝලීය පෘථිවි සමීක්ෂ චන්ද්‍රිකා පද්ධතිය වල ප්‍රයෝජන ටික මේ තියෙන්නේ. ප්‍රයෝජන ටික තියෙන්නේ. මේ ප්‍රයෝජන ටික බැලුවහම මේ කියන්නේ මොකක්ද කියලා ඔකට තේරෙයි. අපි ඊට පස්සේ අතින්ට යමු. හරිද? කෘෂි වගාවන්හි ගුණාත්මක නිර්ණය හා අසන්න අනුමාන කිරීම. ඔන්න බලන්න පළවෙනි කාරණාව. මොකද්ද? පළවෙනි කාරණාව කෘෂි වගාවන්හි ගුණාත්මක භාවය නිර්ණය හා අසන්න අනුමාන කිරීම. ඒ මොකද්ද ඔය කියන්නේ? මොකද්ද මේ කියන්නේ? කියන්නේ කෘෂි වගාවල මේ පෘථිවි සමේ වායුගෝලීය පෘථිවි සමේ චන්ද්‍රිකා පද්ධතිය වලින් දැන් අපේ රටේ දැන් අපේ රටෙත් මේක භාවිතා කරනවනේ මේ කෘෂි වගාවන් පිළිබඳව අපි කොහොමද අපි කෘෂි වගාවන්හි ගුණාත්මක භාවය නිර්මාණය නිර්ණය හාස්‍යන අනුමාන කරන්නේ අපි කොහොමද කරන්නේ අපේ රටේ කොහොමද අපි කරන්නේ මට කියන්න අපේ රටේ කොහොමද කෘෂි වගාවන්හි ගුණාත්මක භාවය නිර්ණය හාස්‍යන අනුමාන කරන්නේ අපේ රටේ කොහොමද ලැබෙන වර්ෂාවෙන් ලැබෙන වර්ෂාවෙන් තව ඕවර් අපි ඇත්තටම අවසාන වශයෙන් අපි මේ ගුණාත්මක භාවයයි මේ කතා කරන නිසා මම මේ ගුණාත් මේ ඇත්ත වශයෙන්ම අපි අවසාන වශයෙන් මේ කුෂ්‍ය වගාන්නේ ගුණාත්මක භාවයයි අස්සන්නයි කොච්චරද කියලා අපි අනුමාන කරන්න බෑ අපිට අනුමාන කරනවා අපි හොයංග හදකලා හැබැයි අපි ඒකේ ප්‍රමාණය අපි අවසාන වශයෙන් මෙච්චර මේකෙන් මෙච්චර ගන්න පුළුවන් කියලා අපි තීරණය කරන්නේ කොයි වෙලාවටද
පළදාව නිරල ඉවරනහම පළදාව අරගෙන ඉවරලා තමයි කියන්නේ මම ගිය මාසේ අපි කියන අපි තව තේදලු ගමුකෝ තේදලු අපි හිතනවා දැන් අපිට කලින් බෑ මෙච්චර කොච්චර ගන්න පුළුවන්ද කියලා එහෙම හිතන්න බෑ අපිට අපි එහෙම හිතන්න යන්නේ නැහැ නේ සාමාන්‍ය හිතනවා නම් එම්බුද්ධිය තියෙනවා නමුත් අපි එච්චර හිතන්නේ නැහැ එතකොට අපි තේදලු තියෙන කෙනෙක් නම් අපි තියෙන ගෙදරක් අපි එහෙම හිතලා දේවගා වේදන කෙනෙක් නම් අපි කලින් මාසේ දුන්නු දලු ප්‍රමාණය මේ මාසේ දලු දුන්නු ප්‍රමාණයයි මැරලා මේ මාසේ අඩු වෙලා නම් අන්න එතකොට තමයි අපි බලන්නේ අස්සන්නේ ප්‍රමාණය අපි බලන්නේ අපේ රටේ බලන්නේ එහෙම වීගොවිතනෙත් එහෙමයි අපි කලින් ගුණාත්මක භාවයේ අස්සන්න අනුමාන කරන්න බෑ අපිට කලින් 100%ක් කියන්නේ මේ තාක්ෂණික භාවිතා කරලා හරියට කරගන්න බෑ අපි පොඩි අනුමානයක් තියෙන්න පුළුවන් වම් ගහ දැකලා කුඹුරේ මේ වගාවේ සභාව දැකලා කියන්න පුළුවන් නමුත් ඒක තාක්ෂණික එකක් නෙවෙයි අපේ රටේ දැන් උදාහරණයක් දෙනවා අපි අපේ රටේ කුෂිකර්මාන්තදී මේ අපේ මේ කේතේ නැත්නම් අපේ මේ ගොයම් අපිට අස්සන කොච්චර ලැබෙද වී අස්සන කොච්චර ලැබෙද කියලා අපි කලින් අනුමාන කරලා මේක තහවුරුවක් කරගන්න බෑ අපිට ඒක හරියට අපි සාමාන්‍යයෙන් අපි විඥානේ භාවිත කරලා යම් තහවුරුවක් කරගන්න අනුමානයක් කරගන්න ඒක තහවුරු කරගන්න කොහෙලාද අපි ඒක මැනලි ඉවර වෙලා කියන්නේ අපි ගොයන් ටික කපලා පහගලා අරගෙන ඉල ඔක්කොම වී ටික අරගෙන ඇවිල්ලා ඒක මැනලා තමයි කියන්නේ මේ මෙච්චර වී කුරුණි ප්‍රමාණයක මෙච්චර ගන්න පුළුවන් කියලා හැබැයි මතක තියාගන්න අපිට තාම මේ චන්ද්‍රිකා අපිට චන්ද්‍රිකා නැහැ නේද අපිට ඒ කියන චන්ද්‍රිකාවක් තියෙනවද අපේ මොකක්ද තියෙන්නේ රාවණායක රාවණායක අපේද හවුද අපේ තාක්ෂණික විතරයි නේද අපේ නෙමෙයි ඔය කවුරුත් කිව්වට රාවණා කියන අපේ චන්ද්‍රිකාවක් කියලා අපේ දෙන්නේගේ තාක්ෂණي තමයි හැබැයි අපේ නෙමෙයි අපේට උනාට ඒක අපේ නෙවෙයි අපේ නෙමෙයි මතක තියාගන්න අපි තවම චන්ද්‍රිකාවක් හැම යවන්න උසරටක් නෙමෙයි අපි දැන් අපි ඉස්සරහදී බලන්න අපි මේ චන්ද්‍රිකාව යවන්නේ අපි දියුණු රටක් නෙමෙයි දියුණු කියලා අපිට මේක තාක්ෂණයේ ලෝකේ තාක්ෂණය තිබ්බට අපි මේ තාක්ෂණي ඉස්සරහට යන්න බෑ අපේ මිනිස්සු බුද්ධිමත් හොඳ මිනිස්සු ඉන්නවා අපිට ඒක නිසා අපේ මිනිස්සුයි විදේශ රටවල මේ තාක්ෂණික අංශي අපේ මිනිස්සු ගොඩක් සේවය කරනවා තාක්ෂණික විද්‍යා ශාස්ත්‍රය ගොඩක් සේවය කරනවා අපිට මේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයක් ගන්න අපිට මොකද්ද වත්කම නැහැ ඒගොල්ලෝ මේ ලෝකේ කොච්චර රටවල් තියෙනවද අපිට වල දියුණු ඒ රටවල් චන්ද්‍රිකාවල දිනවද නේ බොහොම අතලොස්සයි චන්ද්‍රිකාවල තියෙන්නේ නේද ඉන්දියාව යවනෝ නේද රුසියාව යවනෝ එම ඇමරිකාව යවනෝ හැබැයි මේ ලෝකේ 200 ගණක් වෙන රටවල් වලින් අපි වගේ රටවල් වලට චන්ද්‍රිකාවක් යවා ගන්නවා කියන එක හරි සරලම මේ ලේසි පහසු එකක් නෙමෙයි කරන්න අමාරුයි තාක්ෂණي තිබ්බත් අපිට ඒක භාවිතා කරන විශාල වියදමක් දරනවා අපිට මේ අපේ රටේ මිනිස්සුන්ට කන්න බොන ටික දී ගන්න වියදමක් දරා ගන්න බැරි වාතාවරණයක් තියෙන රටක් නේ අපි කොහොමද චන්ද්‍රිකාවක් ක්ෂ කරන්නේ ඒ නිසා අපිට නැති වුණාට අපි මොකක් කරගෙන තියනවද වෙන චන්ද්‍රිකා මගින් අපේ ඒවා ලබාගෙන තියන තාක්ෂ ඒ අවශ්‍යතාව අපි ඉටු කරගෙන තියෙනවා නිසා දැන් ඔයගොල්ලෝ දන්නවද ලෝකේ දැන් අපේ රටේ මේ වැස්ස එනවද නැද්ද කියලා අපි තීරණය කරලා අපිට චන්ද්‍රිකාවක් තියෙනවා අපිට චන්ද්‍රිකාවලින් මේ දැන් මේ අපි කතා කරන පෘථිවි මේ අපි අවසාන මේ කතා කරමින් ඉන්නේ මේ වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ මේවා ඉන්නේ මේ අපි වර්ෂාපතනය වහිනවද පහිනද ඔක්කොම කියන තීරණය කරන්නේ අපිට තියෙනවද චන්ද්‍රිකාවක් කියව තීරණය කරන්නේ අපිට නේ අපි කොහෙන්ද ගන්නෙ අර ලෝකේ වෙනත් රටවල් කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකා තාක්ෂණිය ඔස්සේ මේ ආසියානු කලාපයේ තියෙන ඒ දත් ඔස්සේ කට්ටිය නිර්ණය කරන දත් අරගෙන තමයි ලංකාවේ මේ අර ඔය අපේ ආයතනේ මොකද්ද මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දත්ත නිකුත් කරන දැන් ටිකක් හරියට කියනවා ඒ කියන්නේ අපේ චන්ද්‍රිකාව මාර්ගෙ නෙමෙයි ලෝකේ වෙනත් චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙන ඒවා මේ අපේ මේ ඉන්දියානු මහද්වීපයේ ඉන්දියානු සාගරේ වටා ඉහළ තියෙන දත උන් ගන්නවා ඒ ගත්ත දත්ත වලින් තමයි අපි කියන්නේ අපිට එකක් නේ මේ අපි අරවෙන් තමයි ප්‍රයෝජන ගන්න අපිට කියලා එකක් නේ ඒක කරන්න අමාරු වැඩක් ලේසි වැඩක් නෙමෙයි අපි ඊට වඩා දේවල් දිනු කරන්න තියෙන අපි එහෙම කරන්නේ. එතකොට පුතේ මතක තියාගන්න අපි මේ ලෝකේ රටවල් මම මේ කාරණාවට එන්නම් දැන් මෙතෙන්දී ලෝකේ රටවල් ගත්තාම ලෝකේ අනෙක් රටවල් කෘෂි වගාවන් වල ගුණාත්මක භාවයයි අස්සන්න අනුමාන කිරීමයි දෙකම කරන්නේ මොනවෙන්ද? චන්ද්‍රිකා තාක්ෂණයෙන්. අපිට හිතන්නවත් බෑ. ඒ අය අන්න බලන්න අපි දැන් අපි ඔක්කොම දේවල් විතර ඒ තියෙන අනුන්ගේ චන්ද්‍රිකා වලින් අපි ඉටු කරගන්නේ. හැබැයි ලෝකේ චන්ද්‍රිකාපත්ති දෙවෙනි චන්ද්‍රිකාපත්ති වායුගෝලීය හපුතුම සමීක්ෂණ චන්ද්‍රිකාපත්ති භාවිතා කළා. ඒ දියුණු රටවල් මොකද කරන්නේ? කෘෂි වගාවන්න ගුණාත්මක භාවය නිර්ණය කරනවා. අස්සන්න මෙච්චර ලැබෙයි කියලා අනුමාන කරනවා. අන්න බලන්න තාක්ෂණික කොතරම් දියුණුද කියලා. විද්‍යාව හා තාක්ෂණ දියුණුව කොච්චරක් ඒ අය භාවිතා කරනවද කියලා. ඒක ඊළඟට
නියඟ දැන් දෙවෙනි කාරණාව නියඟ ගංවතුර නායම් ආදී ආපදාත්‍ය හඳුනා ගැනීම. දැන් ওই ලංකාවේ කරන්නේ ওই වෙනත් චන්ද්‍රිකාවක් භාවිතා කරගෙන වෙන චන්ද්‍රිකා පද්ධතියකින් ගන්න තොරතුරු වලින් තමයි ලංකාවේ නම් මේ වැඩේ කරන්නේ. ලංකාවෙත් මේක කරනවා. ඒ කරන්නේ අර විදිහට. දෙවෙනි කාරණාව නියඟ ගංවතුර හා නායම් ආදී ආපදාත්‍ය හඳුනා ගන්න. ඒව හඳුනා ගන්න පුළුවන්. දැන් ඇමරිකාව ගත්තාම ඇමරිකාවේ ඉන්දියාව ගත්තත් එහෙම ඇමරිකාව ඉන්දියාව වගේ රටවල් වල ඒ අය දැන් අපේ රටේ මේ එනකන් දන්නේ නැහැ සමහරලාට. මොකද අපිට චන්ද්‍රිකාවක් නෑ අපිට ඕන විදිහට පාලනය කරලා ඒ තොරතුරු ටික ගන්න. අපි ගන්නේ ජාත්‍යන්තරේ. ජාත්‍යන්තරේ ඒ කක්ෂගත කළදී චන්ද්‍රිකාවයි. වෙනත් රටක කක්ෂගත කරපු චන්ද්‍රිකාවයි. අපි මොකද්ද කරන්නේ? දැන් ඇමරිකාවේ සුලිසුලගක් කුණාටුවක් චන්දමාරුතක් කෙනකොට මිනිස්සු අයින් කරලා හරි කාලෙට අයින් කරලා නිසි ඒ පියවර අනුගමනය කරනවා. අපිට එහෙම කරන්න බෑ. අපිට එහෙම තාක්ෂණයක් නෑ. ඒ ජීවිත අනතුරු අඩු වෙනවා. දැන් ඇමරිකාවේ න ටොනාඩෝ ඊට පස්සේ ගත්තාම සුලි කුණාටු ඔය ගංවතුර තත්ත්වයන් එක බැලුවාම අපේ රටේ යන එකපාරින් ඉවරයිනේ. ඒවයි මිනිස්සු අයින් වෙනවා. ඇයි අයින් වෙන්නේ කොහමද? අර තාම ඉක්මනින් හෙට වෙනවනම් අද දවසකට දෙකකට කලින් මේ තොරතුරු ගන්න පුළුවන්. ඊටත් කලින් ගන්න පුළුවන්. ඒ මොන චන්ද්‍රිකා මාර්ගයෙන්? මෙන්න මේ කියන අපි මේ කතා කරමින් ඉන්න පෘථිවි වායු ගෝලීය පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය යන්න බලන්න. මේ වගේ රටවල ජීවිත හානි අවම කරගන්නේ එහෙම. නිය ගංවතුර නායම් ආදී අපදානත් හඳුනා ගන්න කලින්. ඒකනේ චන්ද්‍රිකා. අපි යොක් කරන්නේ කොහොමද? අර වෙන කොහේ රටක් අක්ෂගත කරලා දින ඕන් ගන්න තොරතුරු අපි භාවිතා කරන අපේ නෙවෙයි ඒවා ඕන් ගන්න තොරතුරු චන්ද්‍රිකා මාර්ගයෙන් ඒ තොරතුරු ඒ අය කියන ජාත්‍යන්තර තොරතුරු අනුව තමයි අපි ඒ තොරතුරු මේ ලංකාවේ දාන්නේ. ඊළඟට හමුදාමය කටයුතු වලට. හමුදාව. මොකටද හමුදාමය කටයුතු වලට? හමුදාමය කටයුතු, නගර සැලසුම් කටයුතු. මොනවද? හමුදාමය කටයුතු කියලා කියන්නේ මොකද්ද මේ? සතුරුන්ගේ බල ප්‍රදේශනේ අන්න හරි. ඔව් සතුරු බල ප්‍රදේශ හඳුනා ගන්න. හමුදාමය කටයුතු චන්ද්‍රිකා භාවිතා කරනවා. ඔහෙට දැන් ගහන්න ඕන. ඔයගොල්ලෝ දන්නවද? 2009ට කලින් අර ඒ පහර දිද්දි ඔයගොල්ලෝ අර රූපවාහිනියෙන් බලුවොත්ම පලින් ප්‍රොජෙක්ට් එකෙන් බලුවොත් ඔයගොල්ලෝ දකින්න ලැබෙවි. ඒ අර චන්ද්‍රිකා මාර්ගයෙන් බලනවා හරියට කඳවුර තියෙන්නේ කොහෙද කියලා. දැන් කොතනද තියෙන්නේ? ඒකට හරියටම ප්‍රහාරය එල්ල කරනවා. හමුදා කටයුතු. අන්න මේ වායුගෝලීය අපතු සමය චන්ද්‍රිකා පද්ධතියෙන් තවත් කාර්යබරක් වාසියක්. මේ ප්‍රයෝජනයක්. ඊළඟට නගර සැලසුම් කටයුතු. මොකද්ද නගර සැලසුම් කටයුතු කියලා කියන්නේ? නගර සැලසුම් කටයුතු කියලා මොකද්ද? නගරයේ පිළිකිරීමේ සැලසුම් කොහොමද කරන්නේ ඒක? බිමින් ගිහිල්ලා කරන්න පුළුවන්ද මේ නගර සැලසුම් වගේ කටයුතු? බිමින් ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා. එහෙම කරන්න බෑ. මොකද අපිට පේන සීමාවක් තියෙනනේ. අන්න ඒ වගේ සැලසුම් කරන්න ලෝකෙ මොකද කරන්නේ? චන්ද්‍රිකා භාවිතා කරලා අපිත් ඕක භාවිතා කරනවා. අපි භාවිතා කරනවා. අපි චන්ද්‍රිකා කටයුතු භාවිතා කරනවානේ. නගරේ සැලසුම් කරන මෙන්න මේ මෙහෙම. ඒක ඉහළින් අර තාක්ෂණය කියන්නේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට මං අපි ඔයගොල්ලෝ නිකන් පොඩක් බලන්න මේ ඔයගොල්ලෝ ෆෝන් වලත් ඇති මං කියන්නේ මේ ඉතින් අවසර ඇතුව මැප් එක අරගෙන ඉවරලා මැප් එකෙන් යන්න කොකුල් මැප් එක අරගෙන ඉවරලා මැප් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාගේ ගෙදර මිදුල බලන්න පුළුවන් දන්නවද? බලලා තියෙනවා. ඔයගොල්ලෝ මැප් එක අරගෙන බලන්න වෙලාව මේ සැටලයිට් Google මැප් එක අරගෙන ඉවරලා මැප් එකේ බලන්න ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර තියෙන දේ බලන්න. ඒ චන්ද්‍රිකා තාක්ෂණය. ඊළඟට ඔයා යන්නේ ඔයාට පුළුවන් ලැප් එක තියෙන මේ ඩෙස්ක්ටොප් එකේ ලැප් එකක් තියෙන හරියට හොඳට පැහැදිලි ඔයාගේ ගෙදර ඉඳලා අපි දුණු ගාලු පාසල් යන කෙනෙක් නම් ඒ අතර තියෙන පාර දිගට යන්න පුළුවන් අපිට මැප් එකේ ඇවිදගෙන මැප් එකෙන් යන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ගෙවල් වටේ තියෙන ගෙවල් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් ඔයා බලන්න පුළුවන් බලන්න. ඊළඟට ඔයාගේ පාසල තියෙන බලන්න පුළුවන් ඕන එකක් බලන්න පුළුවන්. ඒක කියන්නේ ලංකාවේ තියෙන ඕනම තැන දැන් අපි ඒ විතරක් නෙවෙයි එතන තියෙන දුර උනත් බලා ගන්න පුළුවන්. ඉස්සරහට කතා කරමු. මේව හරි පහසු. ඔයාගේ ගේ තියෙන්නේ කොහෙද කොයි වගේද උඩින් ඉඳන් බැලුවහම කොයි වගේද කියලා ඔයාට මේ දැන් මේ ෆෝන් එකෙන් හරි මේ ලොග් එලිවරලා Google map එකට ගිහලා සැටලයිට් කියන තාක්ෂණය ඔස්සේ කෙනෙක් අර සැටලයිට් කියලා අහනවා. සැටලයිට් කියලා වුවාම ඒක දුන්නාම සැටලයිට් වලින්ම පෙන්වනවා. ගේ තියෙන තැන. හැබැයි ඒ සැටලයිට් ඒ පින්තූරය මීට දවස් කීපයකට ගණන් එකක් වෙන්න කලින් වෙන්න පුළුවන්. මාස අවුරුදු ගානකට කලින් කරපු පින්තූරයක් වෙන්නත් පුළුවන්. ළඟදීම ගණන් එකක් වෙන්න පුළුවන්. ඒක සමහරලාට දැන් මම බලලා තියෙනවා මම බලපු ඒවා සමහරලාට මේ මෑත මාස දෙක තුනක ගන්න පියවත් තියෙනවා සමහරලාට. එතන එන හරිද? සාන්නේ වගේ දේවල් කරන්න පුළුවන් මේ ඔයගොල්ලෝ මම ඉස්සරහට බලන්න වෙලාව තිබුණා මම ඊළඟ දවසේ පෙන්නනවා ඔයගොල්ලෝගේ ඔයාලා පොඩක් නිකන් උත්සාහ කරන්න මේව බලන්න එපා. මැප් එක අරගන්න ගෙදරින් අවසර අරගෙන මැප් එක අරගෙන ඉවරලා ෆෝන් එකේ හරි ඩෙස්ක්ටොප් ලැප්ටොප් එකකින් එකත් පුළුවන්. මැප් එක අරගෙන ඉවරලා Google map එක අරගෙන ඉවරලා your location කියලා එක සිලෙක්ට් කරන්නකො. එතකොට ඒකේ අහනවා සැටලයිට් ධර්මය කියලා අහනවා. සැටලයිට් දුන්නාන් පස්සේ අපි ඉන්න තැන මේ තියෙන වගා මොනවද? ඒක හොඳට ඒකෙන් සාමාන්‍ය විදිහට පෙන්වනවා. හොඳටම ක්ලියර්ලිම නෙවෙයි.
හැබැයි පේනවා අපිට පේන කරන්න පුළුවන් පේන. පාරවල් ටික හොඳට පේනවා. පාසල තියෙන දට ඔයාලට යන්න පුළුවන්. ඔයාලා ඥාති ගෙදරකට යන්න ඕන නම් මැප් එක හරහා ඔයාලට යන්න පුළුවන්. එක තැන ඉඳගෙන. හරිද? එහෙම තාක්ෂණ විතරේ තමයි. එතකොට ඒ වගේ එකක් නගර සැලසුම් කිරීමට භාවිතා කරනවා. ඊළඟට දැන් අපේ ලංකාව වල දන්නවා අර අධිවේගී මාර්ග ඉදිකරන ලංකාවේ. මේ අධිවේගී මාර්ග ඉදි කරලා තියෙන්නේ ඔන්න ඔය වායුගෝලීය පුදු සමිතිය අන්තර්ගතයෙන් ලබාගත්තු ඒ යෙදුමකින් ලබාගත්තු මොනවයිද? දත්ත භාවිත කරන. මේවා තියෙන දත්ත ආවේක්ෂණය කර ගැනීම. මේ වායුගෝලීය පුදු සමිතිය අන්තර්ගතයෙන් මොකද කරන්නේ? දත්ත ආවේක්ෂණය කර ගන්න. දත්ත ලබා ගන්නවා. දත්ත ලබා ගන්න ආකාර දෙකක් මෙතන තියෙන්නේ මේ. සක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචර මගින් ගන්නවා අනිත් එක අක්‍රීය ග්‍රහණ දුරස්ථ ගෝචර මගින්. සක්‍රීය කියලා කියන්නේ ඒ කියන්නේ මේ තියෙන චන්ද්‍රිකාව නම් මම මෙන්න මෙතන මේ මගේ හිස බලන්න මෙතන තියෙන චන්ද්‍රිකාවනේ. මේ චන්ද්‍රිකාව මගින් මුදාහරන ආලෝකයක් පෘථුවියට. හරිද? ඒ ආලෝකය මුදාහැරලා ඒ ආලෝකය ඔස්සේ මේකේ තියෙන දත්ත ඉහළට ලබා ගන්න. මේක මේ පහළට තියෙනවනේ ඔයගොල්ලෝ නිකන් මේ එනම චන්ද්‍රිකාව හරියට ඇති විමෝචකකින් නිකුත් කරන විමෝචකයක් කියලා කියන්නේ ඉවත් කරන විමෝචනය කරන අයින් කරන නිකුත් කරන විද්‍යුත් චුම්බක තරංග. අන්න බලන්න. ඒ තරංග මාර්ගෙන් දීප්තය කියන ආලෝකය මගින් නැවත පරාවර්තන ප්‍රතිචක්‍රීකරණයක් කරනවා. ඒ කියන්නේ අර සරලවම කියනවා නම් චන්ද්‍රිකාවෙන් ආලෝක ධාරාවක් පෘථිවියට ළඟා කරලා පෘථිවියේ තියෙන පෘථිවියෙන් එතකොට ආලෝකය පෘථිවියට ආවෙන් පස්සේ ඒකේ තියෙන දත්ත මොකක් කරනවා? විමෝචනය කරගන්න. ඒක තමයි එකක්. ඒ චන්ද්‍රිකාව මගින් මෙවන ආලෝකයෙන් නැවත චන්ද්‍රිකාව මගින් පෘථිවියට එන ආලෝකය ඔස්සේ පෘථිවියේ තියෙන දත්ත ලබා ගැනීම. කියන්නේ සක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචරයක. අක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචරය කියන්නේ සූර්යාගෙන් එවන ආලෝකය භාවිතා කරලා ඒ ආලෝකය ඔස්සේ චන්ද්‍රිකාව ලබා ගන්නවා මොකද්ද? දත්ත. මේ දත්ත ලබා ගන්න ක්‍රම දෙකක් මේ කියන්නේ. මේ දත්ත ලබා ගන්න ක්‍රම දෙක. මොකද්ද දත්ත ලබා ගන්න ක්‍රම දෙක? එකක් තමයි තමා විසින් මුදාහරන අන්න අර විද්‍යුත් චුම්බක තරංග මාර්ගය. කියන දීප්තය කියලා එකක් ගන්නවා. දීප්තනය කියලා කියන ආලෝකය වගේ එකක් හරිද? අපි හිතමු ආලෝකය කියලා ආලෝකය එකට එවනවා. ඒකේ තියෙන ඊට පස්සේ එන්න යාම ලබා ගන්න එකක්. සක්‍රියව ගන්න එක. අක්‍රියව ගන්නවා කියලා කියන්නේ මෙන්න මේක සූර්යාගෙන් වගේ දැන් මේ තියෙන්නේ වස්තුවක් දීප්තනය කරන ලබන දීප්තනය කියලා කියන්නේ ආලෝකකරණය කරන. ආලෝකයට චන්ද්‍රිකාවේ ආලෝකකරණය වෙච්ච තැනින් දත්ත ලබා ගන්න. දත්ත ලබා ගන්න ආකාර දෙකක් ඔය කියන්නේ. හරිද? කියන්නේ ඒක සූර්යාගේ ආලෝකය වෙන්නත් පුළුවන් නැත්නම් වෙනත් ප්‍රභයක් වෙන්නත් පුළුවන්. මේ මොකක්ද දන්නේ නැහැ මොන ආලෝක ප්‍රභේද දන්නේ. ඒ ප්‍රතිදීප්තනය වන වස්තුව මගින් පරාවර්තන විමෝචනය කරනවා. විමෝචනය කරගෙන ඒක ලබා ගන්නවා කියන්නේ. හරිද? හරිද? ඔන්න සරලවකුත් ඕකේ කියන්න තව ඔන්න පැහැදිලි කරන්න පුළුවන් අපිට. අපි ඊළඟට මෙතන වන සංරක්ෂණය. වන සංරක්ෂණය කියලා කියන්නේ මේ වනාන්තරේ ගමන් කරලා අපිට පුළුවන් ද මේ වනාන්තරයක් මැනගන්න? නේද? අපිට එහෙම මනින්න බෑ. වනාන්තරයක් මනින්න බෑ වනාන්තරේ ගමන් කරලා. මොකක්ද ඒකට භාවිතා කරන තාක්ෂණය? ඒක තමයි චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරන්නේ. වන සංරක්ෂණය හා කළමනාකරණය. වන සංරක්ෂණය හා කළමනාකරණය. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ ওই ගාල්ල උඩුගම් පැත්තේ ඉන්න අපේ දරුවෝ නම් දන්නවා මේ මේවයි තියෙනනේ වතු. මේවයි තියෙන තේ වතු තියෙන රබර් වතු තියෙනනේ. ওই වතු මැනලා තියෙන්නේ කොහොමද මැනලා තියෙන්නේ? මැප් එකක් තියෙන මැනපු. කොහොමද මැනලා තියෙන්නේ? මේ ආන්න හරි චන්ද්‍රිකා වලින් මැනපු මැප් එකක් විතරයි තියෙන්නේ. චන්ද්‍රිකා වලින් මැනපු මැප් එකක් විතරයි මේ වතු වලට තියෙන්නේ. ඔවුන්ට හරියට බිමින් ගිහිල්ලා කොතනද කියලා කියන්න බෑ. තේරුණාද? බිමි මේ ඔයගොල්ලෝ මේ වත්තේ වැඩකට කවුරුත් ඉන්නවද නැහැ. සාමාන්‍යයෙන් අපි ওই වතු ඉඩම් ඇල්ලුවාම වතු ඉඩම් අල්ලලා නඩු දැම්මහම ඒකෙදී මේ හරියට වත්තට ඔප්පු කරගන්න බැරිලු මේ මොකද එයාට බිමින් මැනපු මැප් එකක් නේ. ඔවුන්ට තියෙන අර ඉහලින් ඇවිල්ලා ගුවනින් ඇවිල්ලා ගනිපු ඒ මැප් එක විතරයි තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි කියන්නේ සාමාන්‍යයෙන් ගම්ම ඔයගොල්ලෝ ඔච්චර භාවිතර ගන්න එපා. ඒක මම නිකන් මතක් කිරීමක් කරේ. හරි දැන් මේ වතු සමාගම් වතු මේවා රජේ නිස්සර නේද? ඒවා මේ ඒ වතු ප්‍රමාණය තීරණය කරන්නේ බිමින් ගිහිල්ලා වෙනලා නෙමෙයි. හෙක්ටයාර මෙච්චරයි කියලා එහෙම තීරණය කරන්නේ. අක්කර මෙච්චරයි කියලා තීරණය කරන්නේ බිමින් ගිහින් මැල්ල නෙමෙයි. උඩායනමක් නම් එහෙම කරන්න පුළුවන්. විශාල මහා පරිමාණය මේ මැනීම් කරන්නේ කොහොමද? අහසින් ඇවිල්ලා කියන ආසර චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරලා ඒවයි ඔටෝ හදා ගන්නවා මොකද්ද? කොච්චර මේකේ ප්‍රමාණය තියෙද කියලා. ඒක තමයි මේ කියන්නේ වන සංක්ෂණ කල්පනාකරණය කොච්චර වනාන්තරයක් තියෙද කියලා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ භාවිතයෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට කාලගුණා දේශගුණ තත්ත්ව අධ්‍යයනය කරා නම් අන්න ඒක වගේ එකක් භාවිත කරනවා. මේ තියෙන ප්‍රයෝජන. වාග්ගෝලීය පුදු සම්මිශ්‍රණ චන්ද්‍රිකා පද්ධතිය වල ඊළඟ ප්‍රයෝජන. ඉතින් තව එකක්. මේ ප්‍රයෝජන ටික මතක තියාගන්න සාගරාජිත කටයුතු. ඒවත් කරගන්න පුළුවන්. සාගරාජිත කටයුතු පාලනය කිරීම. අපිට සාගරේ තියෙන දැනට ගිහිල්ලා මෙතන මොකක්ද එතන තියෙන්නේ අතන තියෙන්නේ මොකක්ද කියලා හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන මැප් ඔස්සේ. හරිද?
භූමි සිතියම් මෙහෙමත් ඕක තමයි කරන්නේ. දැන් මම හිතන්නේ ඒක ඔය කිව්ව කාරණා ටික වලට යම් කිසි අවබෝධයක් ගන්න මේ තියෙන්නේ මොකක්ද වායුගෝලීය හා පෘථිවි සමේෂ්ඨ චන්ද්‍රිකාපත්තිය යෙදුම් පද්ධති වල වාසි ටික තමයි තියෙන්නේ. මේ තියෙන්නේ වාසි ටික. හරිද? අක්‍රීය හා දුරස්ත ගෝචර එකක් තියෙනවා. සක්‍රීය දුරස්ත ග්‍රහණ ගෝචර කියලා එකක් තියෙනවා. ඔය දෙකේ තියෙන වාසි. එතකොට මෙතනින් වායුගෝලීය හා පෘථිවි සමේෂ්ඨ චන්ද්‍රිකාපත්තියක් කියන මොකක්ද කියලා ඕකෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔන්න උත්තරයක් උතන දාලා ගන්න. හරිද? චන්ද්‍රිකාපත්තිය අරමුණු තියෙන මොකද්ද? පෘථිවිය මත හෝ ඊට ආසන්නව පවතින වස්තුන් හා සංසිඳින් තොරතුරු අභ්‍යවකාශයට අන්වේෂණය කියන වචනේ තේරුම හරිය නේද ඔයගොල්ලෝ ගා තියෙනවනේ මොකක්ද අන්වේෂණ කියන වචනේ තේරුම ලබා ගැනීම සොයා බැලීම නැත්නම් ලබා ගැනීම අන්වේෂණ පොතෙත් ඇති අන්තිමට මම හිතන්නේ ඉතින් අන්වේෂණේ විමර්ශනයේ වග විභාගයේ සෝදිසි විමර්ශනයේ සෝදිසි කරන ලබා ගන්නවා සෝදිසි කරන එතකොට මේ කියන විදිහට මොන බලන්න චන්ද්‍රිකාපත්තිය අරමුණු තමයි පෘථුවිය මත හෝ ඊට ආසන්නව පවතින වස්තුන්ගේ හා සංසිද්ධීන්ගේ වස්තුවක් හරි සංසිද්ධියක් කියන්නේ සිදුවීමක් මොකද සිදුවෙන දෙයක් සූලංග සිදුවෙන දේවල් සූලංග වෙන්න පුළුවන් ආලෝකය වෙන්න පුළුවන් එළියනේ ආලෝකය වගේ එකක් වෙන්න පුළුවන් ඒව තමයි සංසිද්ධි සූලංග වගේ සංසිද්ධියක් ආලෝකය වගේ සංසිද්ධියක් වෙන්න පුළුවන් නැත්නම් ග්‍රහ වස්තු වෙන්න පුළුවන් වස්තුවක් වෙන්න පුළුවන් කිසිම වස්තුවක් ඒතර පෘථුවිය හෝ ඊට ආසන්නයේ තියෙන වස්තුවක් වෙන්න පුළුවන් සංසිද්ධියක් ගැන තොරතුරු අභ්‍යවකාශී සිට අන්න අභ්‍යවකාශිත මොකක් කරනවද විමර්ශනය කරලා සොයලා ඒ සෙවීම තමයි චන්ද්‍රිකා පද්ධතිය කරමුණු චන්ද්‍රිකා පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද පද්ධතියක් කියලා කියන්නේ මම කියන්නේ පද්ධතියක් එකතු සමූහය අන්න හරි පද්ධතියක් කියලා කියන්නේ සරලව අවබෝධ කරගන්න පද්ධතියක් කියලා කියන්නේ එකක් නෙවෙයි කියලා. ඒතර මේක මේ වායු මේ එකකින් කරන එකක් නෙවෙයි පද්ධතියකින් කරන්නේ. එක ප්‍රදේශවල එක තැන්වල තියෙන ඔක්කොම එකට සම්බන්ධලා ජාලයක් පද්ධතියක්. ඔයගොල්ලෝ මේ වායුගෝලීය හා පෘථිවි සමේෂ්ඨ චන්ද්‍රිකා පද්ධතියක් කියලා පද්ධති කියලා කියේදී වායුගෝලීය හා පෘථිවි සමේෂ්ඨ චන්ද්‍රිකා පද්ධතිය එකේ තියෙනවා චන්ද්‍රිකා රාශියක්. එකිනෙකත් එක්ක සම්බන්ධ වෙච්ච. සංවේද චන්ද්‍රිකා පද්ධතියත් එහෙමයි. සංවේදන තියෙන චන්ද්‍රිකා පද්ධති ජාලයක් තියෙන. එක ගොනුවක් තියෙන. ඒවා අභ්‍යවකාශී තනින් තන කක්ෂගත කරලා තියෙන්නේ. මොකද මේ ප්‍රදේශ වලට එක ඒවා කක්ෂගත කරනවා. ඒකට ඒවයි තියෙන තොරතුරු ගන්න පුළුවන්. වායුගෝලීය පෘථිවි සමේෂ්ඨ චන්ද්‍රිකා පද්ධති වර්ගත් එහෙමයි. ඒවා එක තැන්වල අභ්‍යවකාශයේ තියලා ඒවයි තොරතුරු ගන්න විමර්ශනය කරනවා අභ්‍යවකාශයේදී. සංවේදක සෙන්සර් කියලා කියන්නේ දැනෙන එකක් නේ. චන්ද්‍රිකාවට තියෙනවා මේ සංවේදක සෙන්සර්. අපි සෙන්සිටිව් කියලා ගන්න. සංවේදී කියලා ගන්න. නේද? සෙන්සර් එක සෙන්සිටිව් කියලා ගන්න සංවේදී අපිට දැනෙනවනේ නේද? අපිට දැනීමක් තියෙනවා. නේද? අන්න ඒක. ඒ අපේ මනුස්සයන්ට දැනෙන දේ චන්ද්‍රිකාවල සංවේදක තියෙනවා. සෙන්සර් තියෙනවා. දැන් උදාහරණයක් මට සෙන්සර් වලට උදාහරණයක් කියන්න. අපි සාමාන්‍ය භාවිතයේ සෙන්සර් වලට උදාහරණයක් කියන්න. සෙන්සර් භාවිතයට උදාහරණයක් කියන්න. ඇයි පුතා ෆෝන් එකේ ටච් කරාම ඊළඟට ෆෝන් එක ලොක් කරන්න පුළුවන් නේ පේස් නේද? පේස් ලොක් දාන්න පුළුවන් නේ. ඒවා සමහරලාට සමහර ප්‍රධාන ආයතන තියෙනවා ආයතනේ දොර අරින්න ඕනේ මොකෝ වෙන්නේ? ඔටෝ ඇරන. ළඟට යනකොට එයාට සෙන්සර් එකක් තියෙනවා. එයා ළඟට යනකොට දොර ඇරෙනවා. කවුරුත් එන්නේ සර් ටැප් වලින් වතුර ගන්නකොට මොකද පුතේ? ටැප් වලින් වතුර ගන්නත් දැන් හදලා තියෙනවා. හරි. ඒ කියන්නේ මොකද්ද මේ භාවිතන? අර ඉතාලම කාර්යද කවුරුන් දොර අරින්න ඕනේ නැහැ. දොර ටැප් වලින් වතුර ගන්න ඕනේ. ඒ තාක්ෂණික භාවිතන. ළඟට යනකොට ටැප් එක එනවා. මොකද පුතේ? වාහන දොර අරින්න. වාහනවල නේද? වාහනවල සෙල්ලම් බඩු වල තියෙනවා. සෙල්ලම් බඩු වල තියෙනවා. දැන් මේ බලන්න මේ සෙන්සර් ඒක ඕක ওই සෙන්සර් කාටද ඉස්සෙල්ලම තිබ්බේ? අපිට ওই මේ ලෝකේ තියෙන හැම තාක්ෂණයක්ම අපිට තියෙනවා. ඉස්සෙල්ලා තිබ්බේ අපිට. ඊට පස්සේ ඒකේ දිගුවක් අපිට මේ ලෝකෙනේ සත්තුන්ට තිබ්බේ. ඒක ඊට වඩා දියුණු කරලා ප්‍රයෝජන භාවිතා කිරීමට විද්‍යා තාක්ෂණික කරලා තියෙනවා. හරිද? ඒතර අන්න අර අපි කතා කරන මොකේද චන්ද්‍රිකාවල තියෙන සංවේදක නැත්නම් සෙන්සර් කියලා අපි ඉංග්‍රීසියෙන් කොහොමද තමයි තේරෙන්නේ. සෙන්සර් එක ඉංග්‍රීසියෙන් කොහොමද තේරෙන්නේ? ඉංග්‍රීසියෙන් කොහොමද ඇත්තට තේරෙන්නේ නැහැ. ඒවා මාර්ගේ මොකක් කරනවද? අර පෘථුවියට පරාවර්තිත හෝ විමෝචිත
මොකද්ද පරාවර්තිත හෝ විමෝචිත කියලා කියන්නේ? පරාවර්තිත විමෝචිත. පරාවර්තිත කියලා කියන්නේ ඇවිල්ලා යන එකනේ. විමෝචිත කියලා කියන්නේ ඇදලා ගන්නවා කියන්නේ. විද්‍යුත් චුම්බක. විමෝචනය කරන. කෙලින්ම ගන්නවා. පරාවර්තනය කියලා කියන්නේ මොන හරි සෙන්සර් එකක් භාවිතා කරලා නැවත ලබා ගන්න පරාවර්තනය කරගන්න. කෙලින්ම ලබා ගන්නවා පරාවර්තනය මගින් ලබා ගන්න. විද්‍යුත් චුම්බක තරංග පිළිඹු ඉමේජස් මේ ලෝකේ දේවල් ගන්න එහෙම ඉමේජස් විතර අරගෙන කපඩා කරනවා. ඒක තමයි කියන්නේ. හරිද? මේ ග්‍රහණ ගෝචර වර්ග දෙක මේක පැහැදිලිද ඔයගොල්ලන්ට මේ ග්‍රහණ ගෝචර වර්ග දෙක? සක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචර සහ අක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචර දෙක පැහැදිලිද? පැහැදිලි නේද? එකක් මේ සක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචර කියලා අයි පොඩක් කියන්නම්. ඒ කියන්නේ කෙලින්ම එයා චන්ද්‍රිකාව විසින්ම ආලෝක ආදම්බයක් නිකුත් කරලා ඒ පෘථිවිය මතට යවලා ඒ ඔස්සේ තොරතුරු ගන්න එක. අනෙක් එක තමයි වෙනත් ආලෝකයක්. ආලෝකයක් කියලා මේ සරලව ගත්තට ආලෝක කියන වචනේ නෙවෙයි වෙන වචනයක් ගන්න පුළුවන්. හරිද? ඒක මගින් දැන් උදාහරණයක් සූර්යාගේ ආලෝකය වැටෙනවා. ඒකේ ඒ ඔස්සේ ඒ චන්ද්‍රිකාවක මගින් තොරතුරු ගන්න. එතකොට චන්ද්‍රිකාව තොරතුරු ගන්නේ තමා විසින් උදාහරණ ආලෝකයක් මගින් නෙවෙයි. අර සූර්යා මගින් වැටෙනවා වෙනත් වස්තු සූර්යා වෙනවා වෙනත් මොකක් හරි ප්‍රභාවයක් මගින් ගන්න. හරිද? හරි. මේක පැහැදිලි ඇති මම හිතනවා ඔයගොල්ලන්ට මේ තව විනාඩි 5ක් විතර ඉමු නේද? මේක අවසන් කරගත්තා ලේසි. ගෝලීය ඊළඟට මේ මාතෘකාව ලියන්න ගෝලීය යාන්ත්‍රික චන්ද්‍රිකා පද්ධතිය යන කුමක්ද? ගෝලීය යාන්ත්‍රික චන්ද්‍රිකා පද්ධතිය යන කුමක්ද? ඔයගොල්ලෝ මේක කියවගත්තත් යම් කිසි අවබෝධයක් තියෙනවා. මේක තමයි පුතේ අර අපි මැප් කියලා ගත්තේ. මෙන්න මේ මැප් එක කියලා ගත්තේ. මැප් අර කියන්නේ දැන් ඔයගොල්ලෝ මැප් ඔය අපි සාමාන්‍යයෙන් ගමනක් යනකොටත් අපි කරන වැඩක් තියෙනවා. මැප් එක දාගෙන යනවා කියලා කියනවනේ. අපි සාමාන්‍ය පාර දන්නේ මැප් එක දාන්න. එතකොට මේ මැප් එකද GPS නාරි මැප් එක දාගෙන යනවා කියලා GPS එක GPS තාක්ෂණය දැන් ඔයගොල්ලොන්ට ඕනනම් අපිට මැප් එකක් හදන්න පුළුවන්. අපි හිතමු ගමේ ගෙවල් ටිකක් තියෙනවා කියලා. ගමේ තියෙන ගෙවල් ටික අපිට පුළුවන් මැප් එකකට ගන්න. ඒකට භාවිතා ඒක මැප් එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ GPS එක අරගෙන යන්න ඕන දාලා දැන්. ගෙදරින් ගෙදරට ගිහලා GPS එකේ දත්ත අරගෙන ලබා දෙන්න. දැන් මෙතන තමයි තියෙන්නේ. දැන් මෙතන තමයි තියෙන්නේ. GPS එකෙන් ලබා දෙන්න දත්ත චන්ද්‍රිකාව. ඊට පස්සේ අපිට අපි ඒකට මොකක් හරි කේතනයක් හරි මොකක් හරි මේ මොකක් හරි අංකයක් හරි දීලා ඉවරලා අපි ඒ අංකෙක හොගාම අපිට පුළුවන් අදාළ නිවසේ තොරතුරු ටික ගන්න. තොරතුරු එතන අන්තර්ගත කරලා තියන්න ඕන. ඒ කියන්නේ GPS තාක්ෂණයෙන් ඒක චන්ද්‍රිකාව ඒ කියන්නේ අර අතෙන්ට සම්බන්ධ කරන්න. සම්බන්ධ කරලා ඉවරලා තමයි ඒක කරන්නේ. දැන් අපි ඒක ටිකක් සරල එකක් නෙමෙයි. නමුත් එහෙම කරන්න පුළුවන්. GPS තාක්ෂණය භාවිත කරලා දැන් GPS කීප ඕන දැනක පාරක් අපි චන්ද්‍රිකා මාර්ගයෙන් ලබා ගන්න පුළුවන්. මේ කියන්නේ GPS තාක්ෂණය. GPS තාක්ෂණය. GPS තාක්ෂණය කියලා කියන්නේ Global Positioning System. Global Positioning System. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය. මේකට හැබැයි එක චන්ද්‍රිකාවකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේකට චන්ද්‍රිකා රාශියක් ඕන. ඒ කියන්නේ අවම වශයෙන් 4ක් තියෙනවා කියලා තමයි කියන්නේ. අවම චන්ද්‍රිකා 4ක් තියෙනවා කියලා ඒ චන්ද්‍රිකා පද්ධතිය මගින් ලෝකේ ඕනෑම තැනකට යන්න එන්න අවකාශ හදා ගැනීම හැකියාව තියෙනවා. ඒක තමයි මේ කියන්නේ මේකේ. ඒතකොට මේ ටික ඔයගොල්ලෝ කියව ගන්න අප හැදෙනු ඊළඟ සමගින් නැවත පොඩක් අපි කතා කරමු. ගෝලීය චන්ද්‍රිකා පද්ධතිය කියන්නේ යන කොහොමද කියලා ඔයගොල්ලෝ ලියා ගන්න ඇති. ඒතකොට ඒක ඒ සංකල්ප ඉස්සර හඳුනලා දුන්නේ කවුද කියලා අන්තිම සෝවියට් සමූහාණ්ඩුව කියලා කියනවා. යාන්ත්‍රික චන්ද්‍රිකා පද්ධතිය. ඒතකොට අපි දන්නවා මේක සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ මැප් එකේ ඔයාට පුළුවන් මැප් එකේ ගියාම මේක එක චන්ද්‍රිකාවකින් නෙවෙයි මම කියන්නේ එක චන්ද්‍රිකාවකින් නෙවෙයි මේක මේ සංනිවේදන කාර්ය වෙන්නේ මේ කාර්ය සිදු වෙන්නේ. ඒකෙදී මැප් එකේ ඔයගොල්ලෝ ගමනක් විමනක් යනකොට ඔයගොල්ලෝ මැප් එකේ අදාළ ස්ථානේ your location වලින් ඉඳලා your location select කරලා ඊට පස්සේ යන්න ඕන දැන් නම ටයිප් කරන් පස්සේ අපෙන් අහනවා ඊළඟට අපිට පුළුවන් ටයිප් කරලා හදාගන්න අපි පයින්ද යන්නේ. පයින් යනවාද? මම මේ හොඳට මේක අහගන්න. හරිද?
පයින් ගමන් කරන කෙනෙක්ද පාපෙදිකින් යන කෙනෙක්ද කියලා ඒක අහන පාපෙදිකින් යන පයින් ගමන් කරන පාර දෝන ඔයගොල්ලන්ට ඔයාට යතුරු පාපෙදිකින් යන පාර දෝන යතුරු පෙදිකින් යන පාරක් දෝන එහෙම නැත්නම් කාර් මේ වාහනේ කියන පාරක්ද කියලා අපෙන් අහන නැත්නම් ගුවනින් යන එකක්ද කියලා ඒ කියන්නේ අපි දාන ට්‍රේන් එකේ යන පාර දා කියනවා එහෙම අහනවා ඒතකොට අපි එතනින් අපි කැමති කද පයින් යන පාර අපි සිලෙක්ට් කරනවා පයින් යන පාර සිලෙක්ට් කළා කාර් එකකින් හරි වෙන මොකක් හරි වාහනයකින් ගියොත් අපි අමාරු වෙනවා මම හිතුවා අමාරු වෙලා තියෙනවා සමහරලාට නොදැන ඒක නොදැන කියලා කියන්නේ මම පාරක් ගමනක් ගිහින් ඉවරලා මේ මම දැක්කේ නෑ ඒක මම කොහොමාරි මේ ගෙදරින් අතර වෙයි නිකන් පොඩ්ඩක් අපේ ගෙදරින් ඉඳලා අපේ මහ ගෙදරට කොච්චර දුරද කියලා බලන්න නිකන් හදපු වෙලාව ඒක අරගෙන ගිහිල්ලා මග ගියා ඉල්ල බලනකොට පාර ඉවරයි එතනින් ඊට පස්සේ තියෙන පාරක් අඩි පාරක් පයින් ගිහිල්ලා යන්න පුළුවන් වාහනේ යන්න බෑ ඒ වගේ හර මැප් එකේ තියෙනවා දැන් මේ අදිය වෙච්ච ගන්න දැන් ගොඩක් කාලෙ කලින් වෙච්ච එක හරිද එතකොට අන්න එහෙම තියෙනවා එතකොට පයින් ගමන් කරන්න පුළුවන් කෙටි මාර්ගයක පෙන්නනවා ඒ මාර්ගේ දුරත් කියන මෙච්චර දුරක් තියෙනවා ඔයගොල්ලෝ මම කියවනේ භාවිතා කරලා බලන්න දුර මෙච්චර තියෙනවා මෙච්චර වෙලාවක් ඔයාට යනවා මේකට යන්න එහෙම පුළුවන් හරිද එහෙම පුළුවන් ඒ කියන්නේ ඒක හරියට කියනවා ඔයා මතක තියාගන්න අපි හිතමු ඔයා කොළඹ යනවා කියලා යම් දවසක වාහනයක් කරා කොළඹ යනකොට කොළඹ තියෙනවා ට්‍රැෆික් වාහන තදබත් තියෙනනේ අපිට අර මැප් එක අරගෙන ඉවරලා මැප් එකේ අපි පාරෙන් යනවා නම් අපිට මැප් එකේ පෙන්නනවා මොකද පෙන්නන්නේ ට්‍රැෆික් තියෙන තැන ටික වෙනම පෙන්නනවා රතු පාට කරලා පෙන්නනවා වෙන ට්‍රැෆික් තියෙන මෙන්න මේ පොඩි ට්‍රැෆික් ටික තියෙනවා ඒතර මේක හරි ප්‍රයෝජනවත් මේක. ඒතර ඒ මගේ හැරලා යන්න පුළුවන්. ඒතර ඔයා පයින් යනවා නම් ඔයාට පයින් යනකොට කොච්චර වෙලා යනවද? කොච්චර දවස් ගාණක් යනවද? කොච්චර දුරයිද? කොච්චර වෙලා කරනද කියලා කියන්න පුළුවන්. ඒ මොන භාවිතෙන්ද? මෙන්න මේ කියන ගෝලීය යාන්ත්‍රණ චන්ද්‍රිකාපති. යාත්‍රණ චන්ද්‍රිකාපති. ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම? යම් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට සොයාමේ ක්‍රමවේද. ඔයාට දැන් ඕනනම් ඔයා ගෙදර ඉඳලා යාපනයට යන කොච්චර දුරයිද? යාපනයට යන කොච්චර වෙලා යනවද මොන මේ පයින් ගියාම කොච්චර වෙලා යනවද ඊළඟට යතුරු පැදියෙන් ගියාම කොච්චර වෙලා යනවද නැත්නම් වාහනයකින් ගියාම කොච්චර වෙලා නැත්නම් ගුවෙනින් ගියාම කොච්චර වෙලා යනවද කියලා දැනගන්න ඕන නම් අපිට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ හැරෙයි කියන මැප් එක අරගෙන ඉවරලා ඒ යෝ ලොකේෂන් එක හැම දීලා ඉවරලා. ඒ කියන්නේ මම ඉන්න තැන ඉඳලා යහන්නේ. නැත්නම් ඔයා ලොකේෂන් වෙනකොට ඔයාලට පුළුවන් ඕන නම් උඩුගම නේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා යාපනයේ බස් ස්ටෑන්ඩ් කියලා. එහෙම පුළුවන්. ඒක තමයි යාත්‍රණ කියලා කියන්නේ. තැනක ඉඳලා තව තැනකට සොයා යාමේ චන්ද්‍රිකා තාක්ෂණය. මේ චන්ද්‍රිකා වර්ග තුනක් දැන් අපි හඳුනගත්තා. අර දෙවෙනි තුන්වෙනි ක්‍රමයට මේ යාත්‍රණයකට භාවිතා කරන GPS තාක්ෂණය කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක අර GPS තාක්ෂණයේදී විශේෂ ඇමරික සෝවියට් සමූහ ආණ්ඩුව තමයි පළමුව මේ යාත්‍රා පද්ධතිය ස්ථාපිත කරලා ලබලා තියෙන්නේ. ළඟට ගත්තාම මේ GPS එක කියන දේ ඔය තේරෙනවනේ GPS තාක්ෂණය මොකද්ද කියලා. ඒක භාවිතා කිරීම දිශම සමකය ඔය කියන මේ අක්ෂාංශ දේශාංශ උන්නතාංශ මේවා ආවරණය වෙන විදිහට මේවා ගණනය කිරීම හැකියාව ඒවට තියෙනවා. ආවේ මේ ඒවා මත පිහිටලා ගන්න ඕන මේ චන්ද්‍රිකා තාක්ෂණය. හරිද? මෙන්න මේ අන්තිම ඡේදෙට මම ඔයගොල්ලෝ දැන් යොමු කරනවා. එතකොට මේක අපිට අවසන් කරන්න පුළුවන් අන්තිම ඡේදේ. GLONASS නැත්නම් අපි කියන GPS අනුරූප මෑත ස්ථාපිත කරන ලබන යාන්ත්‍ර පද්ධතියක්. GLONASS. ඒතර මේකේ එකක් මතක තියාගන්න ඕගොල්ලෝ. මෙන්න මේ පද්ධති දෙක විතරයි දැනට මේ යාන්ත්‍රණ වලට භාවිතා කරලා තියෙන්නේ. ඕනේ යාන්ත්‍රණ චන්ද්‍රිකා පද්ධති වලට දායක වෙලා තියෙන්නේ GPS කියන වර්ගයයි GLONASS කියන එකයි දෙක වර්ගය විතරයි. කියන්නේ ඒක වෙන මේක මේ අයිතියක් නේ GPS කියලා කියන අයිතියක් GLONASS කියලා කියන අයිතියක්. ඒ වගේ තවත් පද්ධති තියෙනවා මේ තියෙන. මේවට අදගෙන නෑ. අනාගතේ අපිට එකතු වෙන්න නියමිතයි. මොනවද? අනේ යුරෝපයේ තියෙන ඒ වගේ පද්ධතියක්. ඒ මොකද්ද? GALILEO ගැලීලියෝ. ඊළඟට චීනයේ තියෙනවා DEIDOU. ඊළඟට ඉන්දියාවේ තියෙනවා NAVIC. ජපානයේ තියෙනවා QZSS. මෙන්න මේවත් අනාගතයේදී GPS වගේ එකතු වෙන්නට නියමිත ගෝලීයාන්ත්‍රණිකා පද්ධති කියලා මතක තියාගන්න. දැන් ගෝලීයාන්ත්‍රණ චන්ද්‍රිකා පද්ධති දෙකක් අපි දැන් දන්නවා. මොකක්ද දෙකක්? එකක් තමයි දැන්ට භාවිතයේ තියෙන දෙකයි. මොනවද දෙකක්? GPS එකයි GLONASS කියන එකයි දෙක විතරයි දැන්ට තියෙන්නේ. අනාගතේ එකතු වෙන නියමිත ඒවා කීයක් තියෙනවද තව? හතරක් තියෙනවා.
මොනවද ඒ යාන්ත්‍ර චන්ද්‍රිකා පද්ධති හතරක් තියෙන එකක් යුරෝපයේ අනිත් එක චීනයේ අනිත් එක ඉන්දියාවේ අනිත් එක ජපානයේ මෙන්න මේ වයින්ොත් මෙවැනි ගෝලීය යාත්‍රණ පද්ධති මේ අපේ මේ පද්ධති එකතු වෙන නියමිත පද්ධති තුනක් කියලා මතක තියාගන්න. හරිද? හරි. ඒතර ওই ටික තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. මේ අවසාන එකත් මම හිතනවා ඔයගොල්ලෝ යම් අවබෝධයක් ඇති කියලා මේ වෙද්දි ගෝලීය යාත්‍රණ කියලා ගන්නේ ඒක ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට යාමට අවශ්‍ය කරන පද්ධතියක්. හරිද? ඒක ඇත්තට අමාරු නෑ. කියවලා තේරුම් නැතොත් ආපු අහන්න ඊළඟ දවසක් කමක් නෑ. මේ ඊළඟ දවසකට අපි ඒක කතා කරමු. ඒතර ඔයගොල්ලෝ මම හිතනවා තේරෙන්නේ නැtei කියලා යම් ප්‍රමාණාත්මක අවබෝධයක් ඇති කියලා. මේක ඇත්තටම මේ පාඩම මේ විෂයේ තියෙන ඉතාම හොඳ පාඩමක්. මොකද අපිට දැනුම මහා මේ තාක්ෂණික දැනුම විශාල ප්‍රමාණයක් මේ පාඩමේ අපි ගන්න. මට දැන් කාගේ හරි වොත් ඔයගොල්ලෝට ධම්ම අදහසක් දලා අවබෝධයක් තියෙන පුළුවන් මේ ලෝකේ චන්ද්‍රිකා පද්ධති වර්ග තුනක් තියෙනවා. එකක් තමයි මොකද්ද? sannivedanaya තියෙන වෙනම චන්ද්‍රිකා තියෙනවා. ඒක කොච්චර චන්ද්‍රිකාත් ඇද්ද මේ ලෝකේ නේද? මොන චන්ද්‍රිකාද මේ? කෘත්‍රිම චන්ද්‍රිකා. කෘත්‍රිම චන්ද්‍රිකා. ඒතර කෘත්‍රිම චන්ද්‍රිකා ගත්තාම කෘත්‍රිම චන්ද්‍රිකා පද්ධති වර්ග තුනයි. එකක් තමයි sannivedanayට තියෙන චන්ද්‍රිකා කෘත්‍රිම චන්ද්‍රිකා පද්ධති. sannivedanaya වෙන තියෙන කෘත්‍රිම චන්ද්‍රිකා පද්ධති. තව එකක් තියෙනවා වායුගෝලීය හා පෘථිවිය සමීක්ෂණය කරන්න තියෙන චන්ද්‍රිකා පද්ධතිය තියෙනවා. වායුගෝලයයි පෘථිවියයි සමීක්ෂණය කරනවා. හැමතැනම ඒක මේ වෙන්නේ මොකද්ද කියලා දැන් ඔය හෙට වහිනවද අනිද්ද වහිනවද ඒවා බලනවා. ඊට පස්සේ පළද මේ වගා බිම කොහොමද මේ දැන් වගා කරන්න ලෝකේ දැන් අපේ රටේ නෙවෙයි. අපේ වටේ නම් මේ වගා කරන්න සුදුසුද නැද්ද කියලා අපි තීරණය කරන්නේ අපේ සාමාන්‍ය අපේ අපි නේ කරන විඥාණය. අපි සාමාන්‍ය ජන විඥාණය භාවිතා කරලා තමයි ජලමහා කණ දෙක හදාගෙන චන්ද්‍රිකා තාක්ෂණය නෙවෙයි. ඒ අපේ තාක්ෂණය. හැබැයි ලෝකේ දැන් ඔන්න ලබන මාසේ වහිනවද ඊළඟ මාසේ වහිනවද වැස්ස කොහොමද පායනවද කියලා දැනගන්න කොහොමද? වායුගෝලීය පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති භාවිතයි. ඉතින් ඔවුන් නිසි කාලේ නිසි විදිහට වගා කරනවා. මේ කාලේ වගා කරාම මේ කොච්චර බලදාවක් ලැබෙනවද කියලා උන්ට නිර්ණය කිරීමේ හැකියාව කලින් තියෙනවා. වගාවට හානි වෙනවද කියලා මේ කියලා නිර්ණය කිරීමේ හැකියාව. නෑ ඒ නිසා වායුගෝලීය පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය උන් භාවිතා කරනවා. අනෙක් වර්ගය මොකද්ද? තුන්වෙනි වර්ගය ගෝලීය ආයතන චන්ද්‍රිකා පද්ධතිය. ගෝලීය ආයතන චන්ද්‍රිකා පද්ධතියේ එක ස්ථානයක තවත් ස්ථානකට යාමේදී ක්‍රමවේදයක්. එතකොට ඒකේ තියෙන අපිට එකකින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. කොච්චර වෙලාවක් යනද කියලා අපිට දැනගන්න පුළුවන්. ඊළඟට කොච්චර දුරක් තියෙද කියලා අපිට දැනගන්න පුළුවන් නේද? හරියට අපිට මේවා යාත්‍රණය මගින් නැත්නම් අපිට දැනගැනීමේ හැකියාව තියෙනවා. එවැනි පද්ධති අපි අවසාන වශයෙන් කතා කරා ගෝලීය ආයතන චන්ද්‍රිකා පද්ධති වර්ග තුනක් තියෙනවා. තුනක් තියෙන එකක් තමයි දෙකක් තිබිලා තියෙනවා. ගෝලීය ආයතන චන්ද්‍රිකා පද්ධති දැන් දෙකක් තියෙනවා. GPS එකයි GLONASS එකයි. ඊට අමතරව ගැලීලියෝ කියන එක ඉදිරිය දෙනවා. බර්ඩියෝ කියන එක බර්ඩෝ කියන ඊළඟට එනවා. ඊළඟට නැවික් කියන එකක් එනවා. ඊළඟට ජපානයේ පාස් කියන එක එනවා. ඉස්සරහදී එන්න තියෙන කොටස් තුනක් මේකට එකතු වෙන්න තියෙනවා. හරිද? එහෙනම් මේ අපි අවසන් කරමු අදට. මෙන්න මේ ප්‍රශ්න ටික උත්තර ලියලා ඊළඟ දවසේ ගැටලු සහගත තැනක් තිබුණොත් අපි අහලා නැවත මේක කතා කරගමු. හරි. මෙන්න මේ ප්‍රශ්න උත්තර ලියන්න. ලියලා තේ සමහරලාට මේ ටික උත්තර ලියලා දෙන්න. හරිද? ඊළඟට ඊට අමතරව නිබන්ධනේ මේ නිබන්ධනය සම්පූර්ණ මේ ටික කියව ගන්න. කියවලා මෙන්න මේ ටිකට උත්තර ටික ලියන්න. හරිනේ? මේ ටිකට උත්තර ටික ලියන්න. ගැටලු මේ ටික ලියනකොට ඔයගොල්ලන්ට ගැටලු සහගත තත්ත්වයක් තිබුණොත් කියන්න පුළුවන්. හරිද? මෙතෙන් නිකන් කරන්නකො ව්‍යාකරණ කොටසට යන්න නැතුව. හරි මම හිතනවා මේ අපි ඊළඟ දවසේ ඊළඟ පාඩම කතා කරමු. එහෙනම් ඔයගොල්ලන්ට පාසල් ඉක්මනින් ආරම්භ කරાવી. අපිට තාම හරියට කියන්න බෑ. මොකද සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ ශිෂ්ට විභාගයේ තියෙන කාල සීමාව දන්වලා තියෙනවා. ඒතර දැන් සාමාන්‍ය පෙළ විභාගයේ මැයි මාසයේ 23 දක්වා ඉදිරියට මාස 3කින් විතර හට ගෙනිහිල්ලා තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට අපි දැන්ට තියෙන වාතාවරණයට ඔයගොල්ලෝ සාමාන්‍ය පරිදි ඔයගොල්ලන්ට පාසල කියන්නේ දැන් 9 ඉඳගෙන 10ට යන ක්‍රමයක් හදාගන්නවා කියලා තමයි කියන්නේ මේ මාසෙක කාමාර ගණනලා. දැන් සමානලට කොහොමද අපිට නිවාඩුවක් ලැබෙනවනේ ජනවාරි. ඒකත් එක්ක පෙබරවාරි ඉඳන් ඔයගොල්ලෝ සමානට මාස දෙකක් හැදෙන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි මේ දැන්ට අපි ආදර පන්ති අවසන් කරගෙන හැම කෙනෙකුට සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. සුබ රාත්‍රියක්.